හරි. බොහොම ස්තුතියි ශාමල් සර්. ඒ වගේම හැමෝටම සුබ දවසක්. ඉතින් පොඳුවේ ගත්තම ඉතින් මේ කෝස් එක Master in Windows Server Group Policy and Active Directory නැත්නම් a complete AD and GP course කියලා අපි මේක ආරම්භ කරේ. අපේ පන්තිම ආපු ළමයි පිරිසකගේ විශේෂ ඉල්ලීමක් මත ඒ මත තමයි මේ කෝස් එකක් විදිහට අපි මීට කලින් මේකට කෝසස් දෙකක් තිබුණා. Microsoft එකෙන් ඊට පස්සේ Microsoft එකෙන් කෝසස් දෙක අයින් කරා. මොකද රීසන් එක ඒක ලෙවල් එක ගොඩක් ඇඩ්වාන්ස් ලිහින්දා ඊට පස්සේ ඒක ප්‍රීමියර් කියන කැටගරි එකකට ඒ කෝස් එක වැටුණා. ඊට පස්සේ ඒක normal availability කෝස් එකක් වුණේ නැහැ. ඒක පුළුවන් වුණේ partners ලට විතරක් ගන්න. partners ලා කියලා කියන්නේ learning partner එහෙම නෙවෙයි. Microsoft ලගේ technical partners ලට විතරක් ඒක access කරන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ පැත්තෙන් continue කරන්න පටන් ගත්තා. ඉතින් මේ කෝස් එකේදී බලාපොරොත්තු වෙන ඒ ප්‍රීමියර් කැටගරි එකේ තියෙන ගොඩක් දේවල් විශේෂයෙන්ම දිලාන්සයාගේ සහ මගේ එක්ස්පීරියන්ස් එක සම්පූර්ණයෙන්ම ඔයගලන්ට ෂෙයා කරන්න කොහොමද මේ group policy පැත්තේ නැත්නම් active directory පැත්තෙන් environment එකට ගියාම environment එකේදී අපි කොහොමද මේ දේවල් handle කරන්නේ. හරි? ඔය කියන ඒ කියන හැම කැටගරි එකක්ම. ඉතින් ඒක උඩ ඉතින් මම ආයේ කියන්නම් වෙන චාමල්ස කියපු දෙයක්ම අපපාරක්. ඉතින් මේ කෝස් එක සති 4යි අද නැතුව සති 4යි. මෙතන AM කියලා වැටලා තියෙන එක වැරදි. හවස 6 ඉඳන් රාත්‍රී 10 වෙනකන් තමයි කෝස් ටයිම් එක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම 6 ඉඳන් 9 වෙනකන් තමයි අපි කෝස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ට්‍රබල් ෂූට්ස් ඔයගලන්ට මොන හරි තියෙනවා නම් අපි ඒක පැයක් අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ ක්ලාස් එකේ ඉන්නේ ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය හින්දා. ඉතින් මේක ඔන්ලයින් ලැබ් ගයිඩඩ් එකක්. ඔයගලන්ට ප්‍රස් දෙකේම ලැබ් එක කොහොමද හදන්නේ? ඒ හැමදේම අපි ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ කෝස් එක සිංහල and ඉංග්‍රීසි මීඩියම් දෙකෙන්ම යන්නේ. ඔයගලන්ට ෂෙයා කරන notes, tut, ඒ වාසේ සමහරක් policies ඒවා ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන policies වෙන්න පුළුවන්. ඒ හැමදේම ඉංග්‍රීසි වලින් ෂෙයා වෙන්නේ. ඉතින් චාමල්ස් වගේ මේක කෝස් ෆී එක අපි 15000ක් වගේ සාධාරණ ගන්නට මම හිතන්නේ දිලන් සර් මේක අපි වෙන තැනක ඉගෙන ගත්තා නම් මම හිතන්නේ ලක්ෂයක් විතර මම හිතන්නේ මේක අපිට ඉගෙන ගන්න නේද දිලන් සර්? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒක අපේ ආයතනයෙන් අර ළමයි හරහා අපි අපු රික්වෙස්ට් එකක් ඉඳලා ස්පෙෂල් එක දවස් 4ක් ඉඳලා දිලන් සර් මම ශාමල්ස් අපි කට්ටිය එක්ජු වෙලා ඉතින් මේ ගානට අපි ඔයගලන්ට කරන්න ලෑස්තිලා තිනවා. ඉතින් ඒ වගේම මම ගැන ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් දිලන් සර් කියලා කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඇක්ටිව් ඩිරෙක්ටරි පැත්තේ සහ ගෲප් පොලිසි පැත්තෙන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ලංකාවේ ඉන්න සීනියර්ම රැන්කින් ටෙක් ලීඩර් කෙනෙක් කිව්වොත් ඒක නිවැරදි. හේතුව මම හිතන්නේ දිලන් සර්ගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 11කට වැඩි IT ඉන්ඩස්ට්‍රි එකේ මේ ටෙක්නිකල් AD සම්බන්ධ විතරක් ඉතින් මාත් එක්ක එකටම ඉන්ඩස්ට්‍රි එකේ 2010 ඉඳන් අද වෙනකන් එක සමානව එක හා විදිහටම අපි වැඩ කරලා තිනවා. ඉතින් එතකොට දිලන් සර්ගේ ලොකුම වෙනසක් මම දකින්නේ දිලන් සර් වැඩිපුරම ලංකාවේ බැංකින් සෙක්ටර්ස් and ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ඩොමේන් මයිග්‍රේෂන්, ගෲප් පොලිසි මයිග්‍රේෂන් මේ කියන එක 100%ක්ම කරපු කෙනෙක් විදිහට ප්‍රැක්ටිකල් කරපු කෙනෙක් විදිහට අද මම ඒවා දකිනවා. ඉතින් ඒකින්දයි අපි දිලන් සර් සම්පූර්ණ සම්බන්ධ කරගන්නේ මේ කෝස් එකේ සම්පූර්ණ කෝස් කෝඩිනේටර් කෝස් එක සම්පූර්ණ හැන්ඩල් කරන දිලන් සර්. ඒ අතරතුර time to time මම සම්බන්ධ වෙනවා දිලන් සර්ත් එක්ක දිගටම. ඉතින් දිලන් සර්ටත් නම් අයිබන් දිලන් සර්. එතකොට මම ජෙනරලි පුංචි දෙයක් මම කතා කරන්න මම මේක ඇඳලා ඉවරලා මම ඔබට මම දෙනවා සම්පූර්ණ ඉන්ට්‍රොඩක්ෂන් එකක් top to bottom කරන්න මේ කෝස් එකේ මොනවද කතා කරන්නේ ඒ කියන්නේ හැමදේත් එක මම පුංචි දෙයක් දැන් මෙතන ඇඳලා පෙන්නන්නම් ඕගලන්ගේ හැමෝගෙම හිතේ තියෙන දෙයක් right අපි මෙහෙම ගත්තොත් හිතමු දැන් අර ඕගලන් වැඩ කරද්දී right සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඩොමේන් එන්වයරන්මන්ට් එකක්. මේ එන්වයරන්මන්ට් එක ගත්තා මේ එන්වයරන්මන්ට් එකේ තියෙන පුළුවන් අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා ඩොමේන් කන්ට්‍රෝල් එක කියලා කන්ට්‍රෝල් එකක්. right. ඒතර මේ ඩොමේන් කන්ට්‍රෝල් එකේදී ඕගලන් හැමෝම දන්න දෙයක් තමයි මේකට ඩොමේන් එකට තනියෙන් වැඩ කරන්න බෑ. මේකට අපිට අනිවාර්යෙන් ඇඩිෂනල් ඩොමේන් කන්ට්‍රෝල් එකක් අපි දානවා. හේතුව මොකද? මේ ඩොමේන් කන්ට්‍රෝල් එක ඩවුන් වුණොත් අපිට වෙන රෙප්ලිකේෂන් එකක් තියෙන්න ඕන හින්දා. මොකද අපි ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හේතුවෙන්ද ෆයිල් සර්වර් එකක් නම් පුළුවන් අපිට යම් කිසි කෙනෙක්ගේ ෆයිල් එකක් නැති වුණොත් ඒ ෆයිල් එක ඒ කියන්නේ ෆයිල් එකක් ඇක්සස් කරන්න බැරි ටයිම් එකක් ආවොත් අපිට කියන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න අපි බෑකප් එක රීස්ටෝර් කරලා ගන්න දෙන්නම් කියලා. හැබැයි ඩොමේන් එක අපිට ඒ ෆන්ක්ෂන් එක දෙන්න බෑ. අපිට රියල් ටයිම් 24 hours online තියෙන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේක එකක් නැති වුණොත් එයාට අනිවාර්යෙන් අනිත් පැත්තෙන් එයාට ඒක ලබා ගැනීමේ හැකියාවක් තියෙන නේ. කියන්නේ ක්‍රෙඩෙන්ෂල් හරි මොන හරි දෙයක් ලබා ගැනීමේ හැකියාව. මොකද අපි ලොග්ඉන් හදද්දී අපිට ඩොමේන් එකක් නැහැ කියලා කියන්නේ අර ෆයිල් එකක් බෑකප් කරනවා වගේ නෙවෙයි. අපිට ලොකු ප්‍රශ්නයක් අපිට ලොග්ඉන් අනිවාර්යෙන් එදී තියෙනවා. ඒ හේතුව හින්දා අපි අනිවාර්යෙන්
ඇඩිෂනල් ඩොමේන් කන්ට්‍රෝලර් පාවිච්චි කරනවා. එතකොට මේක තවදුරටත් ගියාම බැංකින් සෙක්ටර් එකට ගියාම මට අපිට එක ඇඩිෂනල් ඩොමේන් කන්ට්‍රෝලර් එකක් මදි කියන අවස්ථාවට ආවම මොකද හේතුව එන රික්වෙස්ට් ප්‍රමාණය වැඩි වෙනකොට අපිට රික්වෙස්ට් ලක්ෂයක් විතර එනවායි කියලා. රයිට් මේ ලක්ෂ විතර රික්වෙස්ට් එකක් ආවම මම හැන්ඩල් කරන වෙනකොට අපි ලෝඩ් බැලන්සර්ස් විදිහට මෙන්න මේ විදිහට අපි පාවිච්චි කරනවා. එතකොට අපි මේක එක සෙග්මන්ට් එකක් කියලා ගත්තොත් මේක හෙඩ් ඔෆිස් එක කියලා ගත්තොත් මේ හෙඩ් ඔෆිස් එකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් මෙහෙම ගමු. මේ හෙඩ් ඔෆිස් එකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපේ concept එකක් අපි develop කරගන්නවා number 1 එක විදිහට. මොකක්ද ඒක? disaster recovery එක අපි කියනවා DR site එකක් කියලා. ඒ DR site එකෙත් අපි හදනවා ගොඩක් අර වගේම additional domain controllers ඒ වගේම මේ වගේ දේවල්. එතකොට මේවා අතර තියෙන time snap එක. මේක කොහොමද recovery stage එක? මේකේ තියෙන site and services වලින් අපි මොනවද වෙන්නේ? මොනවද කරන්නේ? right? ඒ වගේම domain එකක් migration එකක් කරනකොට මම 2000 මං ගාව තියෙන්නේ 8R2 එකක්. right? මේ 2008R2 එක නම් 2012 or 2016 or 2019 මේකට එනකොට මොන policy change ද අපි කතා කරන්නේ. ඒ වගේ මේකේ DR අපි 1 and DR2 කියලා අපි ගොඩාක් banking sector එකේ පාවිච්චි කරනවා. ඒතකොට DR1 එකේ ඉඳන් DR2 එකට replication module කොහොමද අපි communicate කරන්නේ? මේ කියන දෙක මේ කතා කරන විදිහට එහා ගිය අපි රියල් ටයිම් කරද්දි මේක ගොඩක් වෙනස් වෙනවා. මේ හැමදේම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන active directory පැත්තෙන්. ඉතින් migration planning අයවා කරද්දි මොන දේවල් දෙන්නේ meta data කියන මොනවද ඒවලට abuse කරන අපි tools මොනවද ගොඩක් වෙලාට ඔයගොල්ලෝ domain එකක් migrate කරාම ඒ migrate කරපු domain එකේ සමහරකට පරණ එකේ මොන හරි issue එකක් තියෙනවා නම් ඒවා meta data විදිහට save වෙනවා. ඉතින් ඒවා අයින් කරන scripts තියෙනවා අපි ඒවා share කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක අපි industry එකේදී අපි හොයාගත්ත script සමහරක් ඒවා. ඉතින් ඒ වගේම අපි මේ දේවල් කතා කරනකොට වැදගත්ම දෙයක් තමයි ගොඩක්ම දේවල් අපි group policies කතා කරනකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ task manager enable කරන desktop එකේ මොන හරි wallpaper එකක් share කරන්න නෑ. එහෙම නෙවෙයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. industry එකේ banking sector එක ගත්තාම banking sector එකේදී අපි ගොඩක් නැත්නම් finance sector එකේ නැත්නම් enterprise segment එකේදී ගොඩක් වෙලාවට අපිට සමහරක් වෙලාවට policies දීලා මම කියන්නේ දිලාන්සරි මම දෙන්න config කළාද එක company එකට policies 40 50ක්. ඒ කියන්නේ policies 40ක් 50ක් එකක් ඇතුලේ තව policies 20ක් 30ක් වෙනම තියෙනවා. proxy settings වෙන්න පුළුවන්, proxy bypass settings වෙන්න පුළුවන්, user login වලට වෙනම item targeting වෙන්න පුළුවන්, roaming වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය කියන ගොඩක් දේවල්. එතකොට group policy migration එකේදී මොනවද බලපාන ප්‍රධාන සාධක? ඔය කියන හැම දෙයත් එක්කම මේක සම්පූර්ණයෙන්ම නිකන් just not a beginning class එකක්. මේක සම්පූර්ණයෙන්ම අපි environment එකේදී දැන් මම හිතන්නේ දිලාන්සෙත් මාත් එක්ක ඇග්‍රී අපි සාමාන්‍යයෙන් industry එකේදී domain එක migrate කරන්න නැත්නම් entire ID එකක් අපි තව වෙන එකකට server change කරන්න company එකේ situation එක අනුව ලක්ෂ 10න් පටන් ගත්තම ලක්ෂ 50 100 කෝටි කෝටි 2 කෝටි 5 වුණත් යන්න පුළුවන්. ඒක දිලාන්සේගේ මගේ experience එක. ඉතින් ඒ experience එක තමයි 100% මේ දිලාන්සේ ඇවිල්ලා තියෙන ඔයගොල්ලොත් එක්ක share කරන. ඒක continue කරාදී මොන පැතිද අපි බලන්න ඕනේ. මොන දේවල්ද? මොන policies ද? මොන guidance ද අපි check කරන්නේ. මොන UAT document user acceptance test කියලා අපි කියනවා. ඒ documents මොනවද? ඒක කොච්චර කාලයක්ද? මාසයක් තිස්සේ අපි මොනවද කරන්න ඕනේ? month end එක roll up කරන්න. නැත්නම් year end එකක් නැත්නම් day end එකක්. ඒ වගේම financial level එකේ තියෙන තව දේවල් මේ හැම දෙයක්ම කතා කරන් තමයි අපි මේ course එක අපි අද දැස් කරගත්තේ. ඉතින් මම ඊළඟ slide එකේදී මෙතනදී course එක ගැන general idea එකක් මම දුන්නේ. මීටත් වඩා එහා පැත්තේ දෙයක් කතා කරන්න මෙතනින් එහාට පැත්ත මම ආරාධනා කරනවා දිලාන්සෙට මෙතනින් එහාට continue කරන්න කියලා. මොකද මෙතනින් එහාට අපි course එක ගැන දැන් සම්පූර්ණ course එක මොනවද කරන්නේ? course එකේ hierarchy මොකද්ද? අපි මොන notes එක කතා කරන්නේ? ඒ හැමදේම දිලාන්සේ 1 by 1 ඔයගොල්ලොත් එක්ක කතා කරේ මොන දේවල්ද අපි advanced level එකට යන හිතන් ඉන්නේ. ඔයගොල්ලෝ නොදකින පැත්තක් මොනවාද? ඒ කියන්නේ හැමදේම. ඉතින් දිලාන්සේ අපි මෙතන මේ note එකේ නම් පටන් ගමු නේද? ඔව් ඒක හොඳයි. right. එහෙනම් මම දිලාන්සේට බාර කරනවා. මෙතනින් හරිය session එක continue කරන් යන්න. right. thank you answer. හැමෝටම සුබ සන්ධ්‍යාවක් good evening. මම හිතන්නේ චාමර්ස් ඔයගලන්ට ඉස්සෙල්ලාම බ්‍රීෆ් එකක් දුන්නා අපේ කැම්පස් එක ඊට පස්සේ මේ කෝස් එකේ අයිඩියා එක මොකද්ද ඇයි අපි පටන් ගත්තේ කියන එක ගැන ඊට පස්සේ ගයන්ස් මම හිතන්නේ ඕවරෝල් නොලෙජ් එකක් දුන්නා අපි ඇත්තටම throughout class එකේදී ටෙක්නිකලි මොනවද කතා කරන්න කියලායි ඊට පස්සේ අද කතා කරන එක සමරි එකක් විදිහට අපි මම ඇත්තටම කතා කරන්නේ ඇත්තටම දැන් ඇත්තටම මට ගයන්ස් මම ලේසි කළා වැඩේ කියන්නේ ඕන ඕවරෝල් අයිඩියා එකක් දුන්නාන් පස්සේ අපි ඒක ඇතුළේදී මොනවද කරන්න කියන එක අපි 1 by 1 පොඩ්ඩක් යමු එතකොට අපිට ගොඩක් දවස් 4යි තියෙන නැත්නම් ගොඩක් දවස් නැහැ මේ දවස් 4 ඇතුළත සෑහෙන දෙයක් තියෙනවා ඒ කියන්නේ ලයිෆ් ටයිම් ලර්නින් එකක් වගේ දෙයක් අපි දවස් 4ක් ඇතුළත කතා කරන්න ඉන්නේ මාසයක් ඇතුළත ඒ කියන්නේ අපි
අපි ගත්තොත් එක දවසකට පැය 4ක් තියෙන ඒ 4 ඇතුළතදී අපි කරන දේවල් ටික සමහරලාට අපි අවුරුද්දක් දෙකක් තිස්සේ අපි ඉගෙන ගත්තු කරන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද සෑහෙන ඉම්පෝර්ටන්ට් වෙනවා ඒ පැය 4 හොඳටම අපි ප්‍රැක්ටිකල් හරි මොනවා හරි කරන එක. ඊට පස්සේ ඊට අමතරව ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඒ වෙලාවේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඒ වෙලාවේ කතා කරලා අහන්න නැත්තම් පස්සරේ කමන්න. මොකද එහෙම කරගත්ත නැත්නම් ඒ වෙලාවෙම ඒක ගන්න එක තමයි වැඩිම හොඳ. මොකද සමහර දේවල් අපිට ඕන එකකට අමතක වෙලා යන්න පුළුවන්. ඒකින්ද උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම කියන්නේ. මොකද ඉම්පෝර්ට්ම දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ අපි කතා කරන්න යන මේ සබ්ජෙක්ට් එක මේ ටොපික්ස් දෙක ඇත්තටම මම ගයන්ස අවුරුදු 10ක් 11ක් තිස්සේ ඉඳලා ඉන්ඩස්ට්‍රි එකේ ගත්ත එක්ස්පීරියන්ස් අපි කරපු දේවල් තමයි කම්පැක්ට් කරලා අපි මේ දවස් 4ක කෝස් එකකින් දෙන්න හදන. එතකොට ලොකු ඉන්ෆර්මේෂන් වගේක් තියෙනවා. ඉතින් උපරිම ඕගොල්ලෝ ගන්න try කරන්න. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න සමහර අපි කතා කරද්දී ඕගොල්ලන්ට තේරෙයි ඕගොල්ලන්ට මේක එක්ස්පීරියන්ස් වුණා. ඊට පස්සේ ඔත්ගලන්ට එතනින් එහාට තව මොන හරි තියෙනවා නම් ඒ වගේ දේවල් මම කියනවා ක්ලාස් එක වෙලාවදී අනිවාර්යෙන්ම අහන්න. මොන හරි තියෙනවා නම් අපි ඒ වෙලාවෙම අපිට ඩිස්කස් කරලා අපි අතරම මේක ලැබ් ගයිඩ් එකක් කියන්නේ ලැබ් එකකුත් එක්ක ප්‍රැක්ටිකල් කර යන්නේ. මම හිතන හැමෝකවම මැෂින් එකක් කරන මොන හරි ඇති. මොකද අපි කරද්දී ඒක ෆලෝ අප් කරන්න අනිවාර්යෙන්ම නැත්තම් අමාරුයි වැඩේ කරගෙන යන්න. right මෙතන අනිවාර්යෙන් මම අටත් මාපු ඉන්ෆර්මේෂන් එකට ඔයගොල්ලෝ already දැනටමත් ඉන්ඩස්ට්‍රි ගින්න කට්ටිය නැත්තම් එක ලෙවල් එකකට මේ account directory and group policy ගැන එක ලෙවල් එකකට නැත්තම් යම් තාක් දුරකට knowledge එකක් තියෙන කට්ටිය. එතකොට ඔයගලන්ට අපි ඇත්තටම මම දැන් ක්ලාස් එක ඉස්සරහට කරගෙන යද්දි ගොඩක් කරලා බේසික්ම ලෙවල් එකකින් අපි කරගන්නේ නැහැ. මොකද ඒ knowledge එකක් තියෙනවා කියලා assume කරගෙන තමයි කරන්නේ. මොකද එහෙම කරගෙන ඉඳියොත් අපිට ඕන කරන ටාගට් එකට යන්න අමාරු හින්දා. එතකොට අපිට මම ගත්තොත් පළවෙනි පාර්ට් එක ගත්තොත් අපි ඇත්තටම කතා කරන්නේ Active Directory ගැන. හැබැයි Active Directory එකටම තමයි group policy පැත්ත ටිකක් අයිති වෙන්නේ. හැබැයි අපි group policy වෙනම ගත්තේ ඒක ස්පෙෂල් කෑල්ල එකක් හින්දා. එතකොට අපි Active Directory එක පැත්තෙන් ගත්තොත් එහෙනම් අපි කතා කරන අනිවාර්යයෙන්ම අපි ටාගට් කරන්නේ enterprise environment එක අපි කොහොමද මේක කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ සමහරට enterprise segment එක නොවෙන්න පුළුවන් BFI නැත්නම් SMB small business පැත්තේ ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. සමහරට ඔයගොල්ලන්ගේ කම්පැනි එකේ කැටගරි එකේ වෙන්න පුළුවන්. ලොකු කම්පැනි එකක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට ඔයගොල්ලන්ට හැබැයි Active Directory එක නැත්නම් domain එකක තියෙන important එක enterprise එකේ complexity එකටත් වැඩිය වැදගත් වෙනවා. මොකද ඒක down වුණොත් එහෙම ඒක enterprise ද banking ද නැත්නම් SMB ද නැත්නම් වෙන මොකක් හරිද කියලා නැහැ. business down time එකක් එනවා. එතකොට මේක තමයි ඇත්තටම core එක විදිහට ගන්න user authorization and authentication පැත්ත. ඒ කියන්නේ source of identity විදිහට ගන්න company එකක අපේ Active Directory එක. එතකොට මම ගත්තොත් සමහර companies වල Active Directory ඉන්න පුළුවන්, නොතියෙන්න පුළුවන්. ඒකට වෙනම method එකක් තියෙන්න පුළුවන්. source of authority එක විදිහට ඒ environment වල. හැබැයි අපි AD පැත්තට ගත්තොත් මේක තමයි source of authority එක වෙන්නේ හැමතිස්සෙම Active Directory තියෙන company කියන්නේ enterprise එක. එතකොට මේක මත තමයි හැම එකක්ම depend වෙන්නේ. ඒක user කෙනෙක් උදේට ඇවිල්ලා company එකට ඇවිල්ලා යාගේ PC එකට log වෙන තැන ඉඳන් හවසට බැලට් එක ඉවරලා ගෙදර යන ටිකට පවා නැත්තම් ගියන් පස්සෙත් වෙන දේවල් ඔක්කොම මේක මත තමයි depend වෙන්නේ. එතකොට මේක ඇත්තටම core එකක් විදිහට තමයි සලකන්නේ. මොකද ගොඩක් AD engineers ලට තියෙන value එක නැත්නම් responsibility එක ගොඩක් වැඩි නම් මේ core එකක් විදිහට මේක මේ subject එක තියෙන හින්දා. මොකද මේක තමයි heart එක වෙන්න පුළුවන් ඕනම. මොකද මේක මත dependencies තියෙන්න පුළුවන් even business critical application පවා මේක මත dependencies තියෙනවා. එතකොට මේකට තියෙන important එක වැඩි. එතකොට ඔයාලා industry එකේ ඔයගොල්ලෝ දන්න ඇති AD අනිවාර්යයෙන්ම නිකන් job එකේදීත් AD knowledge එක අනිවාර්යයෙන්ම අහනවා. right අපි ගත්තොත් එහෙම අපි සමරයක් විතර මේක අපි අද මම එක්ස්ප්ලেইন කරගෙන යන්න අපි මොන වගේ දේවල්ද කතා කරන්න කියලා. හරි. එතකොට මම දැන් අද කතා කරන දේවල්ට වැඩි දේවල් අපි ඉන්ඩිවිජුවල් ටොපික් එක ගැන කතා කරද්දී ඒක එක්ස්පෑන්ඩ් කරලා ප්‍රැක්ටිකල් එක කතා කරනවා. එතකොට අපි ගත්තොත් domain Active Directory and domain migration. ඒ කියන්නේ domain එකක් කියන්නේ මොකද? ඒක Active Directory එකක් වෙන්නේ කොහොමද? එතකොට එතකොට forest කියන්නේ මොකද්ද? එතකොට අපි ඒක කොහොමද master කරන්න නම් අපි මොනවද ගේ දේවල්ද කරන්නේ? එතකොට ඒක complex environment එකකට නැත්නම් enterprise එකකට අපි කොහොමද Active Directory එකක් දාන්නේ? එතකොට best practices මොනවද? එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්නවා AD එකක් දාලා තියෙනවා. මම මේ term එක use කරා නම් ඉස්සරහදී Active Directory කියන එකට මම AD කියන
short form එක use කරන්න මොකද ඒක ලේසි හින්දා හරි එතකොට අතන ඒ සාමාන්‍යයෙන් ඒක තමයි industry එකත් use කරන short form එක ගොඩක් රට AD කියලා කියන්නේ එතකොට අපි AD එකක් දාද්දි අපි දාන්න කලින් මොනවද අපි බලන්න ඕනේ ඒ කියන්නේ අපි server එකක් AD එකක් දාන්න නම් ඒක දාන්නේ අපි domain controller සුඩ ඒ කියන්නේ අපි ඒකට දාන server එකට කියන්නේ domain controller එකක් කියලා. ඒතකොට DC එකක් කියලා කියන්නේ. ඒතකොට ඒ DC එක අපි තෝරගද්දී බලන්න ඕන දේවල් මොනවද? ඒ කියන්නේ AD එකක් විදිහට promote කරන්න කලින් domain controller එක විදිහට promote කරන්න කලින් බලන්න ඕන best practices තියෙන. දැන් ගොඩක් වෙලාවට ඒක සමහර කට්ටිය හිතන්නේ නැහැ ඒක ඒ වගේ දේවල් බලන්න ඕනේද කියලා. හොඳම උදාහරණ තමයි අපි AD එකක් promote කරද්දී දාන්න ඕනේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඒ server එකේ time එක හරිද කියන එක. මොකද active AD කියන එක time එක මත සෑහෙන depend වෙනවා. time එක පොඩි හරි වෙනසක් තියෙනවා නම් විනාඩි ගානක හරි වෙනසක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ප්‍රශ්න වෙනවා AD environment එක. එතකොට AD එක දාගන්න බැරි තත්ත්වයට එනවා domain control එකක් additional එකක් තියෙන domain එකට join කරද්දී පවා ප්‍රශ්න වෙනවා time එක match වෙන්නේ නැත්තම්. එතකොට ඒ වගේ දේවල් කියන්නේ promote කරන එක අපි මොනවද බලන්න ඕනේ. ඊට පස්සේ අපි operating system එක දාද්දී මොනවද වෙච්ච දේවල් මොන හරි ප්‍රශ්න තියෙනවද අපි සිස්ටම් ලොග් නැත්නම් setup log එක නැත්නම් event log ගිහිල්ලා බලන්නේ කොහොමද? ඒ වගේ දේවල්. එතකොට patch level එක කොහොමද තියෙන්න ඕනේ? ඊට පස්සේ අපි TCP/IP කොහොමද config කරලා තියෙන්නේ? network settings කොහොමද තියෙන්න ඕනේ? ඒ වගේ දේවල් post installation practices ගොඩක් තියෙනවා බලන්න. ඊට පස්සේ අපි AD එක දැම්මම පස්සේ නැත්නම් domain controller එකක් විදිහට එක convert කළාන් පස්සේ අපි මොනවද බලන්න. එතකොට existing තිබිච්ච administrator account එකට මොකද වෙන්නේ? ඒක replace වෙනවද? ඒක නැත්නම් rename වෙනවද? මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක අපි AD එකක් අපි scenario දෙකක් ගන්න බෑ. අපි අලුතෙන්ම domain එකක් promote කළාම මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ existing domain එකකට අපි domain control එකක් දැම්මම මොකද්ද කරන්න තියෙන කියලා අපිට practices තියෙනවා. අපිට ඇසේ post installation අපිට tasks තියෙන අපි බලන්න ඕනේ මොනවද? ඊට පස්සේ අපි ඒ domain control එක domain එක දැම්මෙන් පස්සේ අපි ඊට පස්සේ මොනවද කරන්න ඕනේ? usersලා එකපාරට හදලා authenticate කරන්න කලින් අපි මොනවද බලන්න දෙන DNS පැත්තේ අපි මොනවද බලන්න දෙන site and services පැත්තේ අපි මොනවද කරන්න දෙන්නේ මොන වගේ logs enable කරන්න ඊට පස්සේ අපි සමහර security features තියෙනවා enable කරන්න ඕනේද නැද්ද ඒ වගේ දේවල් ඇත්තටම අපි සෑහෙන විදිහට බලන්න ඕනේ මේ වගේ අපි environment වල වැඩ කරද්දී ගොඩක් දුරට ඕගොල්ලන්ට experience කරන්න හම්බෙන්නේ මම දැන් තියෙන විදිහට අපි ඒක අලුතෙන්ම පටන් ගන්න company එකක් නම් වෙන තියෙන active directory එක නැත්නම් තියෙන AD එකකට තමයි ඕගොල්ලන්ට ගිහිල්ලා වැඩ කරන්න වෙන්නේ. එතකොට ඒ වගේ environment එකකට යද්දී ඕගොල්ලෝ කොහොමද එකපාරට ගිහිල්ලා එක අත ගහලා වැඩ කරන්න යනවද නැත්නම් අපි කොහොමද ඒක step by step ඒක grab කරගන්නේ මොන වගේ දේවල් වලින්ද පටන් ගන්න ඕනේ මොන වගේ දේවල් කරන්නද careful වෙන්න ඕනේ කියන එක අපි ඇත්තටම මේ වගේ අපි අතරම මේ ක්ලාස් එකේදී කතා කරනවා. එතකොට සමහර domain migration කියන එක ඇත්තටම ඔයගලන්ට lifetime in advance වෙන්න පුළුවන්. තමයි එකපාරක් විතරක් experience කරන්න වෙන එකක් ඔයගොල්ලෝ අපි ගමුකෝ ජීවිත කාලෙම එක company එකක වැඩ කරනවනේ සමහර ඒ company එකේ domain migration එකක් කරන්න එකපාරක් වෙන්න පුළුවන්. සමහර ඔයගොල්ලෝ අධි company එකක migration එක කරලා ඉවර වෙන්න පුළුවන්. සමහර මේක experience නොකර ඉන්නත් පුළුවන්. ඒතකොට ඒ වගේ migration එකක් ආවම අපි මොනවද කරන්නේ ඇත්තටම කියන එක. එතකොට domain migration එකක් කියන එක ඇත්තටම migration කිව්වහම ඔයගොල්ලෝ එකපාරට just migration නෙමෙයි මේකේ තියෙන steps කිහිපයක්. ඒ කියන්නේ අපිට පුළුවන් migration කියන එක define කරන්න සෑහෙන වෙනස් විදිහට. අපි ඇත්තටම migration කියලා කියන්නේ මේ විදිහදී අපි normal industry එක හඳුන්වන්නේ domain migration එකක් කියලා කියන්නේ domain upgrade එක. නැත්නම් transition එක. ඒ කියන්නේ 2012 R2 ඉඳන් 2016 කියන එක නැත්නම් 19 කියන එකට. හැබැයි ඒක ඇත්තටම migration කියනකොටත් අපි කියන්නේ ඒක transition නැත්නම් upgrade කියන එක. අපි migration එක කියලා ගත්තොත් ඒක උඩක් වෙලාවට අපි කතා කරන්නේ migration එකක් කියලා කියන්නේ අපි ගත්තොත් මොකක් හරි A කියන company එක B කියන company එක acquire කළොත් එහෙම ඒක ගත්තොත් එහෙම අපිට IDs දෙකක් තියාගෙන යන්න බෑ. එතකොට අපිට එක company name එකක් අතට තියන්න බෑ. එතකොට ඒ කොහොමද අපි එක AD එක නැත්නම් එක domain එකක් කොහොමද අනිත් domain එකට transfer කරගන්නේ. එතකොට ඒ වගේ scenarios තමයි අපි migration එකක් විදිහට කියලා simply අඳුන්වන්නේ. එතකොට ඔයගොල්ලෝ migration කිව්වම තමයි migrate කරනවා කිව්වම simply වෙන එක තැනකින් අනිත් තැනකට යන එකනේ. ඉතින් ඒ වගේ අපි කොහොමද කරන්නේ? ඒ වගේ ඒ environment අපි කොහොමද define කරගන්නේ? එතකොට ඒ වගේ දේවල් කරද්දී අපි ඇත්තටම මොන වගේ දේවල්ද follow කරන්නේ? එතකොට domain upgrade එකක් නැත්නම් transition එකක් කරද්දී අපි කරන්න ඕන දේවල් වෙනස් සෑහෙන්න අපි ඇත්තටම actual migration එකක් කරද්දී. ඒ කියන්නේ එක domain එකකින් තව domain එකට usersලා transfer කරන එක pieces නැත්නම් object transfer කරද්දී අපි කරන්න ඕන practices වෙනස්. එතකොට අපි මේ දේවල්වලදී මොනවද කරන්නේ? ඊට පස්සේ අපි ඇත්තටම most important දේ තමයි අපි බලන්න ඕනේ අපි AD බලනවා හරිය වුණාට technical but
අපි බලන්න ඕනේ කම්පැනි එකේ බිස්නස් එක ගැන. මොකද ඒ බිස්නස් එක රන් කරන්න ඕනේ end of the day මොනවා දේ වුණත්. මොකද අපි ඇත්තටම මේ බිස්නස් එක තමයි කම්පැනි එක කෝ එක කියලා බිස්නස් එකක් පැත්තෙන් එන්නේ. ඒතකොට ඒ බිස්නස් එකට හානියක් නොවෙන්න දැන් උදාහරණයක් ගත්තොත් බැංකුවක් ගත්තොත් එහෙම බැංකින් සෙක්ටර් එක බැංකින් බිස්නස් එක ඒ බැංකුවක් විදිහට ඒක කස්ටමර්ස්ලට සර්ව් කරන එක කන්ටිනියුේෂන් එකක් නැත්නම් ඇත්තටම අපි මොන දේ කළත් වැඩක් නැහැ. එතකොට අපි බලන්න ඕනේ මේ මයිග්‍රේෂන් හරි නැත්නම් අපි ඩොමේන් කන්ට්‍රෝල් එක ප්‍රොමෝට් කරද්දී හරි ඩොමේන් කන්ට්‍රෝල් එක ඩිමෝට් කරද්දී හරි ඒකෙන් මේ බිස්නස් එකට ඉම්පැක්ට් එකක් වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට අපි ඒක ඒ වගේ දේවල් වළක්වගෙන කොහොමද අපි මේ දේවල් කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම අපි මේ ක්ලාස් එකේදී කතා කරනවා. අපිට ඇත්තටම අපි එක්ස්පීරියන්ස් කරපු දේවල් අපිට එක්ස්පීරියන්ස් කරගෙන වෙලා තියෙනවා බෑඩ් එක්ස්පීරියන්ස් තියෙනවා හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා අපි ඉගෙනගත්තු දේවල් තියෙනවා ඊට පස්සේ අපි තියරි විදිහට කරද්දී අපිට ඇත්තටම ප්‍රැක්ටිකලි ඒක තියරිය ඇප්ලයි කරගෙන ඇප්ලයි වෙන්නේ නැති වෙලාවල් තියෙනවා ඒ වගේ දේවල් මොන වගේ සිනාරියෝස් තියෙන අපි කොහොමද ඒ වගේ ඒවා මිටිගේට් කරන්නේ ඒවෙන් කොහොමද ඕවර්කම් කරන්න කියලා අපි ඔයගලන්ට අපි එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරන්න හැබැයි අපි කවදාකවත් ඔයගලන්ට කිසිම අපි එහෙම කරපු කස්ටමර් කෙනෙක්ගේ නමක්වත් වෙලාවකත් එක්ස්පෝස් කරන්නේ නැහැ මොකද ඒක හොඳ නැතිඳ ඩිස්ක්ලෝස් කරන්න ඒකින්ද මම හිතන්නේ වගේ දේවල් අහන්නේකුත් නැති වෙයි හැබැයි අපි මේ සමහර දේවල් කතා කරද්දී ඕගොල්ලෝ ඒ අදාළ කම්පැනි එක වැඩ කරනවා නම් සමහරට අපිත් එක්ක වැඩ කරලත් ඇති මෙතන ඉන්න කට්ටිය ඔයගොල්ලන්ට ඒක එක්ස්පීරියන්ස් එයි මේක ගැන තමයි කියන්නේ කියලා රයිට් එතකොට මම මේ කතා කරපු ස්පෙෂලි මම මේ කියපු මම අර කිව්ව බිස්නස් ඉම්පැක්ට් එක ගැන එතකොට අපි ඩොමේන් මයිග්‍රේෂන් එකක් හරි නැත්නම් ඩොමේන් එකක් දාද්දි හරි ඒ කියන්නේ AD එකක් ප්‍රොමෝට් කරද්දි හරි AD එකකින් ඩොමේන් කන්ට්‍රෝල් එක රිමූව් කරද්දි හරි අපි බලන්න ඕන දේවල් තමයි මම ඔයගලන්ට මේ කිව්වේ. එතකොට ඒක ගොඩක්ම අපි බලන්න ඕනේ බිස්නස් එකට කොහොමද ඉම්පැක්ට් වෙන්නේ බිස්නස් එකට මිනිමම් ඉම්පැක්ට් එකක් වෙන විදිහට තමයි අපි හැමදේම කරන්නේ. එතකොට ඒ කරද්දි අපි මොන වගේ දේවල් ෆලෝ කරන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දි මම මොකද end of the day ඒක තමයි most important day. එතකොට මම අපි දෙවෙනි ගැන කතා කළා මොකද කොහොමද අපි install and configure ඒ කියන්නේ domain controller එක අපිට කොහොමද කරන්නේ ඒක කරන්න කියන එක ගායස පොඩ්ඩක් අපෝ previous slide එකට යන්න පුළුවන් නම් right ඊට පස්සේ අපි ඇත්තටම කතා කරනවා කොහොමද AD එකේ අපි ගත්තොත් අපිට තියෙන users and groups තියෙනවා computers objects තියෙනවා එතකොට අපි කොහොමද ඒවා complex environment එක නැත්නම් enterprise environment එක කොහොමද අපි ඒක manage කරගෙන යන්නේ. එතකොට අපි දන්නවා අපි users ලා අපි store කරද්දී අපිට තියෙන්න ඕනේ organization units. එතකොට අපි organization unit එකක් අපි හදද්දී ඒවා හදන්න ඕනේ නැත්නම් groups හදද්දී හදන්න ඕනේ best practices මොනවද? අපි department wise හදනවද නැත්නම් building එකක් තියෙනවද building එකේ flow wise හදනවද? එතකොට ඒක කොහොමද group policies එක්ක match වෙන්නේ එතකොට අපි organization හදනවා නම් unit හදනවා නම් ඒ unit එක කොච්චර deep යන්න පුළුවන්ද? ඒ කියන්නේ child OUs කොච්චර දුරට යන්න පුළුවන්ද? එතකොට එහෙම අපි child OUs හදුවාම group policies apply වෙන්නේ කොහොමද? උඩින් parent OU එකට දාන group policy එකක් කොච්චර level එකකට ඇතුළට apply වෙනවද? ඒ වගේ දේවල් අපි කොහොමද best practice එකක් විදිහට maximum යන්න පුළුවන් child OUs ප්‍රමාණය කොහොමද? ඔයගොල්ලන් default domain policy එක දැම්මොත් ඒක උඩින්ම තියෙනවා. එතකොට අපි child OUs 50ක් විතර යට හදලා තියෙනවා නම් එකින් එක link එකේ එතකොට සාමාන්‍යයෙන් අන්තිමටම තියෙන ඒ කියන්නේ අන්තිමට යඩීත් යන්න group policy එක apply වෙන order එක සෑහෙන විදිහට අඩු වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දේවල් අපි කොහොමද overcome කරන්නේ? ඒ වගේ දේවල් මොනවද වෙන workarounds මොනවද best practices මොනවද තියෙන අපි අත්තටම කතා කරනවා. මොකද ඕගොල්ලන්ට experience එකක් ඇති. ගොඩක් වෙලාවට group policy දාන apply වෙන්නේ නැහැ. සමහරට වෙන්න පුළුවන් හේතුව අරක වෙන්න පුළුවන්. ඒතකොට අපි ඒ වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ ඊට අමතරව අපි එනවා AD delegations පැත්තට. එතකොට delegation පැත්ත කතා කළොත් එහෙම ඕනම company එකක ඉන්නවා help desk users ලා. එතකොට අපි ගොඩක් වෙලාවට ඕනම enterprise එකක නැත්නම් complex enterprise එකක bank එකක වෙන්න පුළුවන්. ඒක top enterprise customer කෙනෙක් වෙන්න පුළුවන්. අපි ගත්තා telecommunication company එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ help desk එකට ගොඩක් certain දේවල් ටික delegate කරලා තියෙනවා. මොකද end of the day user කෙනෙක්ගේ password එකක් නැත්නම් මොකක් හරි එකක් reset කරගන්න IT administrator කතා කරන එක ඇත්තටම time එක waste වෙන වැඩක්. මම දන්නවා IT admin ලට ඒකදී ගොඩාක් වැඩ තියෙනවා කරන්න. ඒ හින්දා ඒ වගේ දේවල් certain දේවල් අපි delegate කරන්න පුළුවන් HR department එකට නැත්නම් help desk එකක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ අපි ගත්තොත් company එකක user කෙනෙක් company එකට අලුතෙන් එද්දි පුද්ගලයෙක් අලුතෙන් එද්දි එයාට හදන්න ඕනේ AD account එක හදන්න ඕනේ. එයාව certain groups වලට දාන්න ඕනේ. එයාගේ department groups වලට දාන්න ඕනේ. එයාට
අයාගේ රෑන්ක් එකට නැත්නම් අයාගේ ඩෙසිග්නේෂන් අදාළ වෙන තැන් වලට යාව ලින්ක් කරන්න. ඒතකොට ඒ වගේ දේවල් ඇත්තටම කරන්න ඕනේ. මම අපි දැනටම තියෙන concept එක ගන්නවා. ඒක HR department එකෙන් කරන්න ඕනේ. දැන් මොකද user ගේ manageability එක HR department එකට දෙන්න ඕන දේවල්. ඒතකොට ඒ වගේ දේවල් අපි කොහොමද least privilege එක කියන්නේ privilege එක සෑහෙන අඩු කරලා අපි කොහොමද ඒ ටික විතරක් කරන්න HR department එකට control එක දෙන්නේ. ඒතකොට AD එක පැත්තෙන් අපි කොහොමද ඒක දෙන්නේ? delegate කරද්දි මොන වගේ control එකක් තියන්නද දෙන්නේ? ඒ වගේ දේවල් අපි කොහොමද කරන්න කියලා කතා කරනවා. ඒකේ best practices අපි කතා කරනවා කොහොමද? ඒකට user කෙනෙක් ගත්තා user ගේ life cycle එක company එකක් ඇතුළේ. එතකොට ඒක කොහොමද manage වෙන්නේ? එතකොට ගොඩක් වෙලාවට දැන් මේ දවස්වල තියෙනවා අලුතෙන් bots වගේ concept ඇවිල්ලා තියෙනවා user ගේ life cycle එක manage කරන වෙනමම softwares තියෙනවා. වෙනමම application enterprise application. ඒතකොට ඒ enterprise application මොන වගේ විදිහටද AD එකත් එක්ක link වෙන්නේ මේ user ගේ life cycle එක manage කරන. මම හොඳ උදාහරණයක් ගත්තොත් මම අර කිව්වා වගේ user කෙනෙක් company එකට recruit කරගත්තන් පස්සේ එයාගේ user account එක හදන එක AD එක පැත්තේ ඊට පස්සේ එයාගේ ඊට පස්සේ අනිත් application වලට යාට permissions දෙන ඒවා ඒ වගේ දේවල් direct AD එකේ පැත්තෙන් කරන්න නැතුව කෙලින්ම අපිට පුළුවන් වෙන third party software එකක් මොකක් හරි අරගෙන නැත්නම් ඒ user life cycle management software දෙන. ඒක දුන්නාන් පස්සේ ආයෙ ටික ඔක්කොම හදලා දෙනවා. ඒක කොහොමද එතකොට AD එකත් එක්ක අනිවාර්ය integration එකක් තියෙන්න ඕනේ application එකේ මේ දේවල් ටික කරන්න. අපි එතකොට AD එක පැත්තේ මොනවද යාට permissions දෙන්න ඕනේ usersලා manage කරන්න. ඒ user හදලා කොහොමද එයාව ඒ certain groups වලට add කරලා certain OS වලට කොහොමද එයාව දාගන්නේ. එතකොට එයාට මොන policies ද apply වෙන්න ඕනේ කියන එක අපි කොහොමද ADs පැත්තෙන් නැත්නම් අපි domain එක පැත්තෙන් අපි මොනවද මේ පැත්තෙන් කරන්න කියලා අපි ගොඩක් වෙලා කතා කරනවා. හරි. එතකොට මේ වගේ concepts දැන් අලුතෙන් එන දේවල් අලුතෙන් ඔයගොල්ලෝ සමහර මේවා experience කරලාත් ඇති සමහර ඉස්සරහට experience කරලා අනිවාර්යයෙන්. ඊට පස්සේ කොහොමද users ලගේ නැත්නම් අපි ගත්තොත් service accounts කියන එක. ඔයගොල්ලෝ අහලාද service accounts කියන එක. ඒ කියන්නේ user accounts වගේම computer account වගේම තියෙන service account කියලා જાතිය. එතකොට අපි කොහොමද service account manage කරන්නේ? එතකොට ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ AD එකට integrate කරන්න ඕන applications තියෙනවා. එතකොට මේ applications AD එකත් එක්ක communicate කරන්නේ certain services එක්ක. එතකොට ඒ service වලට අදාළ accounts තියෙනවා. එතකොට ඒ AD එකයි ඒ enterprise application එක අතර communication එක මේ account එක කරා තමයි වෙන්නේ. එතකොට ඒක අපි කොහොමද manage කරන්නේ? ඒ account එකට මොන වගේ privilege දෙන්න ඕනේ? ඒ account එකට හරියටම AD එක create කරගන්න අපි දෙන්න ඕන permissions මොනවද? මොනවද ඒ වගේ account එකක් හදද්දි කරන්න ඕනේ best practices. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මොකද මම දන්න තරමින් ගොඩක් කට්ටිය මේ වගේ තැන්වලදී හිර වෙනවා administratorsලා application vendorslaත් එක්ක ගොඩක් වෙලාවට හිර වෙලා ඉන්නවා මේ හරියට මේ AD එකත් එක්ක application එක communication එක හදාගන්න බැරුව. එතකොට ඒ වගේ දේවල් අපි දන්නවා අපි දැන් බැංක් එකක් ගත්තොත් එහෙනම් බැංක් එකේ සාමාන්‍යයෙන් අපි දන්න well known applications තියෙනවා. ඒ කියන්නේ මට උදාහරණයක් විදිහට කියන්න අමාරුයි මේ ඇප්ලිකේෂන් එක කියලා මට නම් කරන්න බෑ. ඒතකොට නම් කළොත් එහෙම ඒක වැඩි හොඳ දෙයක් නෙමෙයි. හැබැයි commonly බැංකු use කරන applications තියෙනවා. ඒතකොට ඒ වගේ application මම අද මේ එක බැංකුවක config කරලා ගිහලා මම අනිත් බැංකුවට ගියොත් එහෙම ඒක support එක දෙන මම දන්නවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මොන වගේ permissions ඕනේ කියලා. එතකොට HRMS system තියෙනවා. HRMS system වල කොහොමද අපි මේක AD එකත් එක්ක integrate කරන්නේ? මොන වගේ post open වෙන්න ඕනේ? මේ වගේ දේවල් ඇත්තටම අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මේ ඒක ඇත්තටම අපි බලනවා කොහොමද අපි example එකක් විතර අරගෙන AD එකත් එක්ක අපි නිකන් application එකක් bind කරගන්න කොහොමද integrate කරගන්න කොහොමද කියන්නේ. ඒතකොට අපි ඔයගොල්ලොත් එක්ක අප කතා කරනවා තව enterprise environment එකේදී domain especially domain migration එකක් හරි මොනවා හරි කරද්දී අපි කොහොමද ඒ වගේ AD එකත් එක්ක integrate වෙලා තියෙන application එකක් test කරන්නේ? මොන වගේ දේවල්ද අපි testing කරන්න ඕනේ application එකේ? එතකොට usersලා කොයි විදිහටද authenticate වෙන්නේ? ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අපි මොන හරි change එකක් AD එකට කරද්දී especially migration එකක් හරි නැත්නම් cut-off එකක් හරි නැත්නම් domain එකක් demote කරද්දී හරි ඒ වගේ තැන්වලදී. එතකොට ඒ වගේ දේවල් වලට මොන policies දාන්න ඕනේ? ඒ වගේ දේවල් අපි ගොඩාක් විදිහට කතා කරනවා. right? එතකොට බැංක් මේක සමහරට දැන් අපි ඇත්තටම AD කියලා ගත්තට enterprise එකක් ගත්තොත් නැත්නම් බැංකුවක් ගත්තොත් නැත්නම් manufacturing company එකක් ගත්තොත් නැත්නම් ඒ කියන්නේ government එකක් හරි මොනවා හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි service එකක් දෙන නැත්නම් online නැත්නම් අපි ගත්තොත් campus එකක් වගේ ගත්තොත් එතකොට ADs වල අපි දාන configuration වල ගොඩක් කරලා වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් domain control එකට ඒ කියන්නේ අපිට ඉන්න users ලා ප්‍රමාණය සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. ඒතර users ලගේ activities වෙනස් වෙන්න පුළුවන්. users ලා AD එකට connect වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ use කරන application වෙනස් වෙන්න පුළුවන්.
ඒ වගේ ඒවා ඉන්ඩස්ට්‍රි එකෙන් ඉන්ඩස්ට්‍රි එකට වෙනස් වෙනවා. අපි කොහොමද ඒතකොට අපි මේකදී කතා කරනවා ස්පෙෂලි බෑකින් එන්වයරන්මන්ට් එකේ කොහොමද ඒක වෙනස් වෙන්නේ? ඊට පස්සේ normal අපි ගත්ත මැනුෆැක්චරින් කම්පැනි එක කොහොමද ඒක ටික වෙනස් වෙන්නේ? ඒතර ඒ වගේ තැන්වලදී අපි කොහොමද ඒ ඩිපාර්ට්මන්ට් කොහොමද බිහේව් වෙන්නේ? ඒ වගේ දේවල් වලදී එතකොට කොහොමද අපි ඒ වගේ ඒවට ස්පෙෂලි ගෲප් පොලිසිස් ඩිෆයින් කරගන්නේ කොහොමද? හොඳම උදාහරණ අපි ඒක ගෲප් පොලිසි ලෙවල් එකට කතා කරමු. මම මෙතන මතක් වෙච්ච හින්දා කියන්නේ අපි ස්පෙෂලි තියෙනවා එන්ටර්ප්‍රයිස් එක ක්‍රිටිකල්ම ගෲප් පොලිසි එකක් තමයි IE පොලිසි එක. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ගෲප් පොලිසි එක. එතකොට ඒ කියන්නේ අපි දන්නවා ගොඩක් ඇප්ලිකේෂන්ස් තියෙනවා වෙබ් බේස් දුවන. එතකොට මේ ඇප්ලිකේෂන්ස් ඉන්ටර්නල් ඇප්ලිකේෂන් වෙබ් බේස් දුවන ඉන්ටර්නල් ඇප්ලිකේෂන් වැඩ කරද්දී ඒ වගේ වට certain requirements තියෙනවා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ මැච් කරන්න ඕන. සමහර ඇප්ලිකේෂන්ස් තියෙනවා ඒගොල්ලන්ට තියෙනවා අපි ගත්තොත් ActiveX enable වෙන්න ඕන. සමහර ඇප්ලිකේෂන් තියෙන ActiveX disable වෙන්න ඕන. එතකොට ඒ වගේ දේවල් අපි කොහොමද මැනේජ් කරන්නේ? එතකොට අපි දෙක ඩොමේන් එක අපි එක ගෲප් වල සෙට් එකක් විතර තියෙන අපි කොහොමද two different application වලට එකට එකක් වෙනස් behaviors වලට අපි කොහොමද අපි group policy set කරන්නේ. ඒ වගේ දේවල් අපි මම ඇත්තට group policy level එකට කතා කරනවා. මට මේක මතක් හිටින්න මම මෙතනදී අතර ගත්තේ. අපි එතකොට මම ඒකයි කිව්වේ අර especially banking sector එක ගත්තොත් සෑහෙන්න වෙනස්. ඒ කියන්නේ complex විදිහට තමයි අපි group policy අතර set කරන්න ඕනේ. එතකොට අපි ගත්තොත් හොඳම උදාහරණයක් ගත්තොත් ටෙලර්ස්ලා ඉන්න ටෙලර්ස්ලාට අපි දෙන්න ඕන window එක මොකද්ද? ඒගොල්ලන්ගේ window එකේ කොයි වගේ control එකක්ද දෙන්න ඕනේ. එතකොට එයා තමයි customerත් එක්ක closely වැඩ කරන්නේ. එතකොට මේ කැෂියර් එකේදී වගේ එහෙම වැඩ කරන්නේ. එතකොට එතෙන්දී අපි කොන වගේ level එකකින්ද අපි ඒක deploy කරන්න ඕන secure කරගෙන කියලා. එතකොට ඒ වගේ දේවල් අපි කතා කරනවා කොහොමද වෙන්නේ කියලා. එතකොට අනිත් එක තමයි අපි ගොඩක් වෙලාවට ගත්තොත් කොහොමද ADs වල backup වෙන්නේ. නැත්නම් ගයන්ස් ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ hierarchy එකට ආවොත් එහෙම domain topology එක ගත්තොත් එහෙම අපි දන්නවා දැන් ගයන්ස් ඉස්සෙල්ලා කිව්වා වගේ head office DR නැත්නම් branch office scenario එක තියෙනවා. එතකොට අපි කොහොමද decisions ගන්නෙ අපේ topology එක අපි කොහොමද හදාගන්නේ? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඇත්තටම AD topology එක අපි හදාගන්නේ load balancing වලද නැත්නම් DR scenario එක pure DR scenario එකට. ඒකවල load balancing ගත්තොත් එහෙම අපි ඇත්තටම DR කියන concept එක ඇත්තටම වෙනස් කරන්න වෙනවා. ඒකවල DR site එක maintain වුණත් අපි එතකොට load balancing නම් අපිට ඕන ගන්න අපේ bandwidth එක අපේ ඒ links වල slowness එක ඒ වගේ දේවල් බලද්දි අපි එතකොට අපි ගත්තොත් branch 50කට ලංකාවේ තියෙනවා. ඒ කම්පැනි එක head office එකක් තියෙනවා DR site එකක් වෙනවා. එතකොට head office එක පැත්තට branch 50 60ම තියෙන traffic එක ගෙන ගන්න අමාරු නම් අපි load balance එකක් විදිහට DR site එක පැත්තට අපි තව traffic එකක් ඒ කියන්නේ branch දෙක තුනක් connect කරනවා users ලට ඒ පැත්තේ තියෙන domain controllers වලින් authentication facilities ගන්න. එතකොට ඒ වගේ දේවල් වෙන්නේ එතකොට ඒක වෙන්නේ DR කමත් නෙමෙයි. මොකද DR කියන්නේ disaster recovery. DR නම් එතකොට DR concept එකේ තියෙන maintain. එතකොට ඒ පැත්තට users ලා ගිහිල්ලා හරියන්නේ authenticate කරන්න. එතකොට ඒ පැත්තට users ලා යනවා නම් ඔක්කොම ළම මේ පැත්තට යන්න ඕන මොන වෙලාවකද? head office එකක් down වෙච්ච වෙලාවට. එතකොට අපි කොහොමද මේ වගේ decisions ගන්නෙ? කියන්නේ ගොඩක් වෙලාවට දැන් companies ලංකාවේ තියෙන ගොඩක් තැන්වල මේ දෙකම maintain වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කරන bandwidth එක හරිය මොන හරි traffic එක save කරන්න ඒගොල්ලෝ certain branches ටිකක් අනිවාර්යයෙන්ම DR පැත්තට යන වෙලාවක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවදී අපි මොනවද කරන්න ඕනේ best practices මොනවද? ඇයි ඒක එහෙම කරන්න ඕනේ? ඊට පස්සේ ඒක එහෙම කරනවා නම් මොන වගේ දේවල්ද අපි follow කරන්න ඕනේ කියන එක අපි අත්‍තරම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒක කළාම pros and cons දෙපැත්තටම තියෙනවා. ඒ වගේ දේවල් අපි බලන්න මොකද සමහර ඒ කියන්නේ අපි කොච්චර best practices කියලා තිබුණා සමහර වෙලාවට අපිට deviate වෙන්න වෙන වෙලාවල් තියෙනවා. කම්පැනි එකේ තියෙන ධාරිතාව මත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් පොඩි කම්පැනි එකක් නම් ඒගොල්ලන් ඇත්තටම සමහරවල් DR එකක් පවත්වාගෙන යන්න බෑ. එහෙම සිනාරියෝස් තියෙනවා. එතකොට එහෙම තිබුණත් නැත්නම් අපි ගත්තොත් එහෙම මොනවා හරි ප්‍රශ්නයක් ඉඳලා link එක අපි ගත්තොත් එහෙම මොනම කොච්චර ලොකු enterprise එකක් වුණත් ඒගොල්ලන්ගේ තියෙන link එකයි utilization එක වැඩි නම් branch office එකයි head office එක අතර ඒ වගේ වෙලාවදී අපි කොහොමද ඒක mitigate කරන්නේ users ලගේ traffic එක කොහොමද manage කරන්න කියන එක අපි ඒ වගේ decisions ගන්න කොහොමද ඒ වගේ ඒවාට අපි කොහොමද support එක දෙන්නේ කියලා අපි ඕගොල්ලන් හදමු. මොකද ඕගොල්ලෝ administrator කෙනෙක් නම් IT manager හරි group ID manager හරි නැත්නම් direct reporting හරි අන්තිමට ප්‍රශ්නේ එන්නේ කෙලින්ම ඕගොල්ලන්ට මෙන්න මේ වගේ මේකක් තියෙන ඕගොල්ලන්ගේ plan එක දෙන්න කියලා. එතකොට ඕගොල්ලන්ට හිර නොවි හරි plan එකක් දෙන්න තියෙන්න ඕනේ. මොකද නැත්නම් ඕගොල්ලෝ තියෙන පොඩි ඒ box එකකින් ඉඳන් ඒ රාමුවේ ඉඳන් ඕගොල්ලෝ දන්න දෙන් උත්තර දුන්නාට වැඩක් නැහැ. කවුරු හරි වෙන කෙනෙක් ඇවිල්ලා මේක මෙහෙමත් කරන්න පුළුවන් කියලා හෙව්වොත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒ වගේ දේවල් අපි කොහොමද මග අරගන්නේ කියන එක අපි ඇත්තටම මේ class එකේදී කතා කරනවා. especially අපි මේ decisions ගද්දි
මොන වගේ කම්ප්ලෙක්ස් සිටුේෂන් වලදී මොන වගේ ඩිසිෂන්ස් ද ගන්න ඕනේ, මොන වගේ ටොපොලොජිස් වලට යන්න ඕනේ, මොන වගේ පොසිබිලිටිස් ද තියෙන්නේ. ඒ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට කතා කරනවා. ඊට පස්සේ ඊට අමතරව අපි ඩොමේන් කන්ට්‍රෝල් එකක් අංකුවර ඉස්සර අපි ස්ටෝර් කරද්දි ගන්න ඕන දේවල් මට මේක අමතකුණා කියන්න මුලදී අපි ඒක කරද්දි අපි සයිසින් එකක් නැත්තම් AD එකක් DC එකක් දාදී DC එක සයිසින් එක මොන වගේද කරන්න ඕනේ. අපි ඒක කොච්චර අවුරුදු ගානකට ප්ලෑන් කරන්න ඕනද? අපිට ප්ලෑන් එකක් තියෙනවනේ මේකට මෙච්චර ප්‍රමාණයක් රික්වෙස්ට් ඉස්සරහට අපි මේක අවුරුදු 5කට නම් ප්ලෑන් කරන්නේ. මොකද අපි අවුරුද්දකට මේ ප්ලෑන් කරලා AD ඩොමේන් කන්ට්‍රෝලර් දාලා නැහැ. මොකද ඒක රිසෝසස් ටික යුටිලයිස් වෙන්න පටන් ගත්තොත් එහෙම අවුරුද්දක් යනකම් අපිට ආපහු ඒ හાર્ඩ්වෙයාර් බොක්ස් එක මාරු කරන්න වෙනවා. හැබැයි මේ දවස්වල කියන්නේ VM concept එක ඇවිල්ලා තියෙන ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒත් හැමතිස්සෙම ඩොමේන් ADs ගලෝ ඩොමේන් කන්ට්‍රෝල් දානකට වැඩිය හොඳයි එකපාර හරි එකක් ඒ විදිහට දාලා තියෙන එක. එතකොට ඒ වගේ වෙලාවදී මොනවද ගන්න ඕනේ ඩිසිෂන්ස් කියලා ස්පෙෂලි අපි කතා කරා ඔයගොල්ලොත් එක්ක මොනවද කරන්න කියන එක. ඊට පස්සේ ගායස පුළුවන් නම් ඊළඟ ස්ලයිඩ් එක යන්න අපි බලමු ඊළඟට අපි මොනවද තියෙන්නේ කතා කරන්න. මම හිතන්නේ ගෲප් පොලිසි පැත්ත තියෙන්නේ. right. මේ පැත්තට එනවා නම් මම මේක මෙහෙම තියාන මම තවත් මතක් වෙන විදිහට කියන්නම්. අපි ඇත්තට ගත්තොත් එහෙම අපි AD deployment එකේදී අර වගේ දේවල් වලටත් වැඩි අපි ඊට පස්සේ කතා කරනවා DNS පැත්ත කතා කරනවා DNS කොහොමද කරන්නේ. එතකොට අපි for lookup zone reverse lookup zone කොහොමද configure කරන්නේ. ඊට පස්සේ අපි ඒ රෙකෝඩ් දාන්නේ කොහොමද, ඒ රෙකෝඩ් වර්ග මොනවද, ඊට පස්සේ ඒ reverse lookup zone අපි configure කරන්නේ PTR රෙකෝඩ් එකක් කියනවාද, PTR එකක් රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ මොකටද. එතකොට DNS පැත්ත trouble shootings මොනවද, ඒ වගේ දේවල් අපි අතරම කතා කරනවා. ඒක සමහරවිට ඔයගලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි AD එක කොහොමද යූසර් කෙනෙක් මේ කියන්නේ එක ඩොමේන් කන්ට්‍රෝලර් ඩවුන් වුණාම අනිත් ඩොමේන් කන්ට්‍රෝලර් එකට යන්නේ කොහොමද කියන එක. ඒතර ඒ වගේ සිනාරියෝස් අපි කතා කරන කොහොමද යූසර් ඔතෙන්ටිකේෂන් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ යූසර් කොහොමද ඩොමේන් කන්ට්‍රෝලර් එයාට තියෙන ඩොමේන් කන්ට්‍රෝලර් ඩවුන් වුණාම අනිත් පැත්තට එයා ජම්ප් වෙන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. ඒ වගේ තැන්වලදී DNS වලදී මොකක්ද වෙන්නේ, DNS මොන වගේ දෙයක්ද එතෙන්දී ඒ පාර්ට් එක ඇඩ් කරන්නේ. ඊට පස්සේ ඒකට හේතු වෙන අනිත් දේවල් මොනවද? ඒ කියන්නේ මම සිම්ප්ලි කියන්න සාමාන්‍යයෙන් කියන්නේ මම පොඩි උදාහරණයක් පොඩි දෙයක් කියන්නම්. ඒ කියන්නේ මම මේක ක්ලාස් එක මීටදී අපි එක්ස්ප්ලেইন කරමු. සාමාන්‍ය යූසර් කෙනෙක් එයාගේ ඉස්සෙල්ලාම බලන්නේ ඔතෙන්ටිකේෂන් එකට ගියාම එයාගේ තියෙන සයිට් එක මොකද්ද? සයිට් එක මොකද්ද? එයාට ඒ සයිට් එකට එයාගේ එයා ඉන්න සබ්නෙට් එකයි කියලා ඉන්න සයිට් එක මොකද්ද? ඒ සයිට් එක අදාළ වෙන ඒ ඩොමේන් කන්ට්‍රෝල් මොකද්ද? ඒ ඩොමේන් කන්ට්‍රෝල් තමයි සාමාන්‍ය යන්නේ. ඒතර ඒක කොහොමද ඒක වෙනස් වෙන්නේ? ඒ වගේ දේවල් කොහොමද ඩීවියේට් වෙන්නේ? ඒ වගේ කොහොමද දේවල් කොහොමද අපි වෙනස් කරන්නේ කියන එක අපි කතා කරනවා. එතකොට සමහරවිට මේක ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට ඔයගලන්ට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරවිට ඔයගලන් අහුවහම ඔයගලන්ට හිතා ගන්න කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද යූසර් කෙනෙක් එක ඩොමේන් කරලා අනිත් ඩොමේන් එකට ජම්ප් කරන්නේ වගේ කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට කතා කරනවා. ඊට පස්සේ කොහොමද බෑකප් concepts කොහොමද යන්න ඕනේ. එතකොට බෑකප් වලදී කොහොමද best practices කියලා දැන් අත්‍තරම ගොඩක් කට්ටිය බෑකප් ගහන්න නැති වෙලාවල් තියෙනවා ඩොමේන් 10ක් 15ක් තියදී අයිය හැවොත් එහෙම මොකද ඩොමේන් කන්ට්‍රෝලර්ස් තියෙනවා 10ක් 15ක්. එතකොට අපි ඒක ඩිස්ට්‍රිබියුටර් එකලා තියෙන හින්දා එක ඩොමේන් කන්ට්‍රෝලර් ඩවුන්ලෝඩ් ප්‍රශ්නයක් නැහැ. තව එකක් තියෙනවා. හැබැයි හිතා ගන්න මොන හරි ඇටැක් එකක් ගිහිල්ලා ඩොමේන් කන්ට්‍රෝල් ADDS database එකට ඇටැක් එකක් ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම කරප්ට් වුණොත් එහෙම. එතකොට ඒක රිවර්ස් රෙප්ලිකේට් වෙලා තියෙනවා හැම ඩොමේන් කන්ට්‍රෝලර් අපි ඇත්තටම ඒක වැඩක් නැහැ. එතකොට තමයි අන්න බෑකප් වෙන්නේ. මොකද බෑකප් කන්සෙප්ට් එක ගොඩක් කට්ටිය අයින් කරන එකක් තමයි. මොකද HA එකක් තියෙනවා AD වල. එතකොට එකක් ඩවුන් අප් ප්‍රශ්නයක් නැහැ. තව එකක් තියෙනවා සර්ව් කරන්න DR එකක් මේන්ටේන් කරගෙන. හැබැයි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා AD එකේ DB එක කරප්ට් වුණොත් බැලලා හරි මොනවා වගේ ප්‍රශ්නයක් වෙලා NTDS database එක කරප්ට් වුණොත් මොකද කරන්නේ? ඒක ඔක්කොම මෙයාලා තිබුණත් අපි ගත්ත හොඳම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ransomware attack එකක් කරලා AD එක හිට වුණොත් එහෙම ඒක බලන් ඉඳි ටිකක් ගාලා යනවා. එතකොට ඒ වගේ එකක් ස්ප්‍රෙඩ් වෙලා මොකද කරන්නේ? එතකොට අපිට තියෙන එකම සොලියුෂන් මොකද්ද? බෑකප් රිස්ටෝරේෂන් එක තමයි. ඒතර ඒ වගේ වෙලාවදී අපි මොනවද කරන්න ඕනේ? එතකොට බෑකප් රිස්ටෝරේෂන් එකේදී අපිට තියෙන ඕන දේවල් මොනවද? එතකොට DSRM කියලා පාස්වර්ඩ් එකක් තියෙනවා. Directory Service Restore Mode password කියලා. එතකොට මේ පාස්වර්ඩ් එක ඔන්න ඔතනින් තමයි ප්ලේ එකට එන්නේ. එතකොට DSRM පාස්වර්ඩ් එක ගත්තම ඔයගොල්ලෝ දන්නවා ඩොමේන් කන්ට්‍රෝලර් එක ප්‍රොමෝට් කරලාදී තමයි අපිට ඒක දෙන්න තියෙන්නේ. එතකොට අපි බෑකප් එක කොච්චර ගත්තද දන්නේ මේ පාස්වර්ඩ් එක අපි දන්නේ නැත්තම්. කවදා හරි ඩොමේන් ඒ අදාළ ඩොමේන් කන්ට්‍රෝලර් බෑකප් එක රීස්ටෝර් කරද්දී අපි මේ පාස්වර්ඩ් එක අපි ගාව තියෙන්න ඕනේ. සමහර මේ ඩොමේන් කන්ට්‍රෝලර් අපි ගත්තොත් මම අද දානවා. මම අද කම්පැනි එකක වැඩ කරනවා. මම ඒ ඩොමේන් කන්ට්‍රෝලර් එකක් දානවා. මම අද ඒ පාස්වර්ඩ් එක තියලා මේ අරගෙන මම ගාව තියෙනවා. ඒක මම දන්නවා මොකද්ද පාස්වර්ඩ් එක කියලා. මම මොනවට ප්‍රශ්නයක් වුණා මම දන්නේ ඇත්තටම මොකද්ද කරන්න ඕනේ කියලා. හැබැයි මම අවුරුදු දෙකක් ගිහලා කම්පැනි එක අයින් වෙන්න පුළුවන්.
ඩොමේන් කරලා අවුරුදු 10ක් ගිහිල්ලා ක්‍රෑෂ් වෙන්න පුළුවන් මොන හරි වෙලා. එතකොට මේ පාස්වර්ඩ් එක කාය ගාවක් තියෙන්නේ. පාස්වර්ඩ් එක තියෙද. එතකොට අවුරුදු 10කට පස්සේ මේක රිස්ටෝර් කරන්න යද්දි මොකක්ද වෙන ප්‍රශ්නේ? ඒ වගේ දේවල් අපි කොහොමද මේ වගේ දේවල් අපිට බෙස්ට් ප්‍රැක්ටිස් විදිහට මේවා මැනේජ් කරන්නේ? එතකොට මේ වගේ දේවල් කොහොමද අපි ඩොකියුමන්ට් කරන්නේ? අපි මොන හරි දෙයක් කරද්දි කොහොම මොන වගේ චේන්ජ් කන්ට්‍රෝල්ද දාන්න ඕනේ? ඒ වගේ දේවල් කොහොමද ඩොකියුමන්ට් කරන්නේ? ඒ වගේ දේවල් ඇත්තටම අපි කතා කරනවා ක්ලාස් එකේදී. මොකද ඒ වගේ දේවල් තමයි ඇත්තටම ප්‍රැක්ටිකලි ඉන්ඩස්ට්‍රි එකේ වෙන ප්‍රශ්න. මේ වගේ දේවල් ඇත්තටම අපි හිතන්නේ නැහැ වෙයි කියලා. හැබැයි ඒ නොහිතන දේවල් තමයි වෙන්නේ. ඒ හින්දා අපි දැන් මම ගෲප් පොලිසි පැත්තට આવොත් එහෙම ගෲප් පොලිසි ඇත්තටම අර නිකන් මේක සෑහෙන පරිස්සම් වැඩ කරන්න ඕන දේවල්. මොකද අපිට එක්ස්පීරියන්ස් එක මොකද අපි ඉන්ඩස්ට්‍රි එකේ ආපු අලුත් දවස්වල ගායන්සරුත් මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අපි සමහර ගෲප් පොලිසි චේන්ජ් කරලා දෙන පොඩි ඩොට් එකක් එහෙම වෙච්ච වෙලාවට බ්‍රාන්ච් 10 15 එකපාර වැඩ නොකරච්ච වෙලාවල් තියෙනවා කම්පැනිස් වල. ඒ කියන්නේ ඒක අපිට මේ අපි කියන්නේ ඒ වගේ තමයි ඉගෙන ගත්තේ. අපිට ඒක ඕගොල්ලන්ට වෙන්න දෙන්න ඕනේ නැහැ. අපි ඒකයි මේ වගේ දේවල් තියලා උගන්වන්නේ. මොකද අපිත් හිතාගෙන කරනවා මේක හරි කියලා. හැබැයි ඒ පොලිසි එකේ අපි කරන කන්ෆිගරේෂන් එකේ අපි මොන හරි දෙයක් අපි ගත්තොත් එහෙම හොඳම උදාහරණේ මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පොලිසි එකක් හදනවා. ඒකේ මම ඒකේ දානවා ට්‍රස්ටඩ් සයිට් වලට මොකක් හරි ඒ සයිට් එක දාලා මොන හරි චේන්ජ් එකක් කරන්න කියලා ඩොට් එකක් නිකන් මගේ අතින් වැටෙනවා. නැත්නම් එක අකුරක් වැඩිපුර වැටෙනවා. එතකොට මම ඒක චේන්ජ් කරාන් පස්සේ මොකක් හරි හින්දා මේ පොලිසි එක සේව් කරලා ඔක්කොම දාලා පොලිසි එක ඇප්ලයි කරලා ඊට පස්සේ මේ සයිට් එක වැඩ කරන්නේ නැහැ. සමහරට ඒක වෙන්න පුළුවන් මේ කම්පැනි එකේ තියෙන ප්‍රධානම බිස්නස් සයිට් එක. එතකොට මේක හොයාගන්න ඕගොල්ලෝ හිතනවාද ඩොට් එකක් චේන්ජ් එකක් හොයන්න කොච්චර ලාක් යයිද? අපි හිතනවාද එහෙම වෙයි කියලා. එතකොට මේක හොයාගන්න සෑහෙන වෙලාවක් යන්න පුළුවන්. එතකොට බිස්නස් ඩවුන් ටයිම් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොච්චරක්ද කියලා. එතකොට ඒ වගේ දේවල් අපි කොහොමද මග අරගන්නේ ඒ වගේ දේවල් වෙන්න ගියාම. අපි ඒ වගේ දේවල් කතා කරනවා 1 by 1 කතා කරනවා අපිට වෙච්ච ඉන්සිඩන්ට්ස් අපි ඉගෙන ගත්ත දේවල්. අපි ඔයගොල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න මොන වගේ දේවල් දෙන්නේ කියලා. එතකොට තව දේවල් තියෙනවා සමහරලාට අපි මේක ගත්තොත් එහෙම මේක user authentication වලට එන එකක්. සමහර event IDs නේ කියන්නේ අපි ඔයගොල්ලන් ඇත්තටම පුරුදු කරන event එක බලන්න. event එක බලන්නේ කොහොමද? event එකේදී අපි ignore කරන්න ඕන දේවල් මොනවද? මොන වගේ areas ද බලන්න ඕනේ. එතකොට සමහර event IDs තියෙනවා. ඔයගොල්ලෝ දාද්දි user එකපාරට ඒ කියන්නේ user authentication එක reject වුණා නැත්නම් ඒක reject වුණා කියලා events ගන්නවා සෑහෙන්න. බැලුවම user ගේ null domain null ID එකක් ගන්නවා. එතකොට ඇයි ඒක ගහන්නේ? එතකොට ඒක ගහන්න හේතු වෙන මොනවද? එතකොට ඒතෙන්දී මේ ප්‍රශ්නේ ඇත්තටම තියෙන Kerberos and NTLM වල ප්‍රශ්නයක්. එතකොට ඒ දෙක behave වෙන විදිය අනුව තමයි ඒක. එතකොට මේ වගේ දේවල් ඇත්තටම track වෙන්නේ නැහැ. ඒක වෙද්දි. එතකොට අපි දැනගන්න ඕනේ මේක වෙන්නේ ඒකින්ද. හැබැයි අපි බලනවා ඇයි domain එකක් වදින්නෙත් නෑ වෙන කවුරු පිටින් එනවද? අපි එතකොට වෙනමම පැත්තක තමයි trouble shooting කරගෙන යන්නේ. කවදාකවත් ඒක trouble shooting එක කලියර කරන්න බෑ එහෙම වුණොත් එහෙම. ඒ හින්දා අපි කොහොමද අපි කතා කරනවා Kerberos authentication කොහොමද කරන්නේ? NTLM කියන්නේ මොකක්ද? NTLM දැන් use කරන්නේ නැත්තේ ඇයි? security මේ දේවල් මොනවද? especially අපි කතා කරනවා auditing පැත්ත. මොකද auditing පැත්තේ ගත්තොත් එහෙනම් මොකද ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් කම්පැනි එකට එන්න පුළුවන් auditorsලා internal audit team එකක් තියෙන්න පුළුවන් risk department එකක් තියෙන්න පුළුවන් ඊට පස්සේ third party auditors එන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ audit කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා ඇති AD වල නැත්නම් අනිත් servers වල මෙන්න මේ දේවල් vulnerabilities આવුණා මේක දේවල් change කරන්න මෙහෙම කරන්න ඕනේ. එතකොට අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා එහෙමගේ audit කරනවාම audit කළාම ඒගොල්ලෝ මොනවද audit කරන්නේ? ඒ වගේ audit report එකක් අහම ඔයගොල්ලෝ ඒක කොහොමද ඒක manage කරන්න කියන එක. සමහරට audit එකෙන් කියන හැම දෙයක්ම ඔයගොල්ලෝ කරන්න යන හොඳ නැහැ domain එක. මොකද ඒගොල්ලෝ audit කරන්නේ නැත්තරම domain එකටත් වැඩි Windows server එක. එතකොට audit එකට වැඩක් නැහැ මේක run වෙන්නේ business application එකක්ද AD එකක්ද DSCP server එකක්ද මොකක්ද කියලා. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ audit එක හරි audit report එක තියෙනවා. හැබැයි ඒකේ තියෙන සමහර දේවල් ඔයගොල්ලෝ change කරන්න ගියොත් දෙන්නම් දෙයක් සමහරට AD එක වැඩ නොකරන්න පුළුවන්. application එක වැඩ නොකරන්න පුළුවන්. ඒක හින්දා ඒ වගේ දේවල්ද කොහොමද careful වෙන්නේ? ඒ වගේ දේවල් overcome කරන්නේ කොහොමද? ඒවා කොහොමද justify කරන්න කියලා අපි ඔයගලන්ට ideas දෙන්නම්. මේ දේවල් තමයි justify කරන්න. මේ දේවල් තමයි අපි සමහරවල්ලාට ගොඩක් වෙලාවට ඒ false positive තියෙන්න පුළුවන්. false positive තියෙනවා අනිවාර්යෙන්. ඒ වගේ දේවල් අපි කොහොමද highlight කරගන්නේ? එතකොට අපි කොහොමද ක්ලාස් එකේදී ඔය වගේ දේවල් කතා කරනවා. ඔයගොල්ලන්ටත් ඒ වගේ අනිවාර්යෙන්ම මේ ජොබ් කරන කට්ටියට මේක එක්ස්පීරියන්ස් වල ඇති ඇඩ්මින්ලට මේ ඔඩිට් වලදී එන ප්‍රශ්න මොනවද කියලා. එතකොට ඔඩිට් වල සාමාන්‍යයෙන් ADS වල දෙයක් තමයි RC4 Cypher එකයි ඊට පස්සේ SSL V3 එකයි ඊට පස්සේ SMB1 ඒ වගේ දේවල් disable enable කරන්න කියනවා අරක කරන්න මේක. හැබැයි ඒක එකපාරට කරන්න ගියොත් සමහරට
වැඩ නොකරන වෙලාවල් තියෙනවා. හොඳම උදාහරණ තමයි අපි SMB version 1 එක මේව disable කරලා change කරන්න ගියොත් එහෙම ඒ environment එකේ CCM හරි මොන හරි තියෙනවා නම් ඒක කෙලින්ම වැඩ කරන්න නැති වෙනවා. එතකොට ඒ වගේ දේවල් කොහොමද අපි කරගන්නේ කියන එක අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන් මේ වගේ topic එකට ආවහම. එතකොට මේ වගේ තමයි ඇත්තට ප්‍රශ්න වෙන තැන් අපි හිතන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ දේවල් කොහොමද ලියලත් නැහැ ඇත්තට. මේ වගේ දේවල් තියෙන ඇත්තට ෆෝරම් අපි ඔයගොල්ලොත් එක්ක ෆෝරම් ටිකක් ෂෙයා කරන්න අපි රිෆර් කරන දේවල් මොනවද වගේ ෆෝරම්ද ෂෙයා ඔයගොල්ලෝ රිෆර් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට Microsoft support තියෙනවා නම් ඔයගොල්ලන් කම්පැනිට කොහොමද Microsoft support එකත් එක්ක වැඩ කරන්නේ? ඒගොල්ලොත් එක්ක ටිකට් එකක් ඕපන් කරන්න කොහොමද ඔයගොල්ලෝ කරන්න ඕනේ? මොන වගේ ලෙවල් එකේද ඒගොල්ලොත් එක්ක ඉන්න ඕනේ? එතකොට කොහොමද ඒගොල්ලන්ම යන්න නොදී තියාගෙන ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න කියලා. එතකොට ඒ හැන්ඩල් කරන විදිහත් අපි ඔයගලන්ට එක්ක ෂෙයා කරන්නම් අපේ එක්ස්පීරියන්ස් එක අපි කොහොමද කරන්නේ කියන එක. එතකොට නැත්තම් ඔයගොල්ලෝත් එක්ස්පීරියන්ස් කියලා ඇති සමහරට ඔයගොල්ලෝ ටිකට් එකක් එක්ස්පෙක්ට් කරනවා Microsoft එකට. හැබැයි ඔයගොල්ලන්ගේ සමහර existing partners වලත් මේ වගේ වෙලාදී හැබැයි හදන දෙයක්වත් නැහැ වෙන දෙයක්වත් නැහැ ටිකට් එකක් ක්ලෝස් වෙලා ඉවරයි. වෙන්ඩෝස් එක කවුද බැනුම් අහන්නේ? මැනේජ් කරපු ඔයගොල්ලෝ. ඒ හින්දා ඒ වගේ වලින් කොහොමද ඕවර්කම් කරගන්නේ කියන එක අපි ගොඩක් වෙලාවට කතා කරනවා. එතකොට group policy පැත්තට આવොත් එහෙම අපි මොනවද 2019 වල නැත්නම් 2016 වල අලුත් group policies මොනවද key audit policies මොනවද අපි දාන්න ඕනේ enterprise එකක. එතකොට audit policies අපි නිකන් දාන්නමල් enable කරන්න මොකද end of the day වෙන්නේ මොකද audit log එක පිරණ එක. එතකොට අපි enable කරන්න එකක් හරි එක category එකක් හරි මොකද වෙන්නේ audit logs ටික පිරණ එක වෙන්නේ. එතකොට අපි audit best practice audit policies වල කියන්නේ event log එක අපි මේවා කරද්දී ඒක කොහොමද best practice එකක් විදිහට ඒක අපි කොහොමද archive වෙන්න දෙන්නේ කොහොමද ඒකේ size එක කොහොමද වැඩි කරන්නේ එතකොට ඒවා backup වෙන්න දෙන්නේ කොහොමද කියන එකත් අපි කතා කරයි. ඊට පස්සේ මොන වගේ දේවල්ද advanced auditing වලදී enable කරන්න ඕන මොන වගේ දේවල්ද අවශ්‍ය නැත්තේ කියන එකත් අපි කතා කරලා මම අර කිව්වා ඔඩිටර්ස්ලා ඇවිල්ලා කිව්වම ඒගොල්ලෝ ඇඩ්වයිස් කරනවා ඔයගොල්ලන්ට මෙන්න මේ ඔඩිට්ස් ටික අනිවාර්යෙන් enable වෙලා තියෙන්න ඕනේ කියන එක. ඒතර ඒවත් එක්ක කොහොමද මැච් කරලා ඔඩිට් එකෙන් කියන්න කලින් ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ default domain policy එක නැත්නම් default domain controller policy එකේ ඕන කරන audit features ටික enable කරලා තියන්නේ කියන එක. ඒ වගේ දේවල් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි අර ඉස්සෙල්ලා ගෝ වගේ අපි මොන වගේ විදිහටද complex නැත්නම් enterprise environment වල group policy deploy කරන්නේ. ඒ කියන්නේ මේකෙදී සමහරවිට මෙහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහර companies වල requirement එක තියෙන පුළුවන් policies නිකන් 50 100ක් වගේ maintain කරන්න. සමහර දැම්වලදී අපිට පුළුවන් ඒ වගේ දේවල් compress කරගන්න අනවශ්‍ය දේවල් අයින් කරලා 10කට වැඩිය අඩුවෙන් තියන්න පුළුවන් වෙනවා තියෙනවා. දැන් අපි ওই දෙකම කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට සමහර මට ඒ වගේ finance company එකක ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ group policies 60ක් 70ක් තියෙනවා. ඒගොල්ලන්ගේ IT department එකේ requirement එක තමයි ඒ ටික පුළුවන් තරම් අඩු කරලා 10කට වැඩිය අඩු ප්‍රමාණයකට ගේන එක. එතකොට අපි බලන්න ඕනේ ඒක ගේන්ටි මොන වගේ දේවල්ද අපි compromise කරන්න ඕනේ. මොන වගේ දේවල්ද අපි අයින් කරන්න ඕනේ. මොන වගේ දේවල්ද continue කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් කරද්දී බලන්න ඕන පැති ගොඩක් තියෙනවා. මොකද අපි policy එකක් අයින් කරද්දී ඒ settings ටික අයින් කරද්දී ඒකෙන් වෙන impact එක බලන්න ඕනේ. ඒක දැන් use වෙනවද? ඒක ඉස්සරහට use වෙයිද? ඒ වගේ දේවල් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ සමහර දේවල් තියෙනවා group policy ප්‍රමාණය වැඩි කරන්න වෙන වෙලාව. මම අර කිව්වා වගේ අර එකම අපි ගත්තොත් internet explorer අපි use කරනවා නම් අපි ගත්තොත් එක department එකකට ActiveX එක application එක ActiveX එක ඕන නම් අනිත් application එකට ActiveX එපා නම් තව department එකක් එකේ dependency නම් අපිට සමහරට මේක group policy තනි group policy එකේ manage කරන්න බැරි වෙලාවල් තියෙනවා. එතකොට ඒක කොහොමද අපි group policy දෙකක් නැත්නම් තුනක් දාලා කරන්නේ? මම දන්න සමහර බැංකු තියෙනවා ඒගොල්ලන්ගේ IE policy එක group policy වලින් තියෙන policies 3ක් විතර තියෙන වෙලාව තියෙනවා. ඒ කියන්නේ proxy එක යවන්න එක policy එකක් තියෙනවා. ඊට පස්සේ proxy bypass trusted sites ටික වෙනම තියෙනවා. ඊට පස්සේ අර වගේ පොඩි IE settings change කරන දේවල් හින්දා වෙනම policy එකක් maintain කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ බලන්න ඕනේ ඒ වගේ level එකට යන්න මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ කියන එක. especially company එක ගත්තොත් එහෙම මේ IE policy එක කියන එක සෑහෙන්න critical. එතකොට ගොඩක් වෙලාවට දැන් මේක edge එක change වෙලා නැහින්ද අපි කොහොමද ඒකත් එකේ change එක කරන්නේ? එතකොට ඒ ටික කොහොමද අපි කරන්නේ කියලාත් අපි මේ ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඊට පස්සේ දැන් හොඳම උදාහරණයක් ගත්තොත් එහෙනම් මට මේක මම හිතන්නේ ඔයගොල්ලන්ට experience වෙලත් ඇති. මෙතන මේ proxy bypass කියන එක මම මේ number 11 වල මේක දැක්ක හින්දා මම කියන්නම් මේක පොඩ්ඩක් ඉස්සරහට අරගෙන. ඔයගොල්ලෝ දන්නවා proxy අපි ඉස්සර යවුවේ 2008
මේ R2 වගේ වෙනකන් ඉඳලා මේක ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා ඇති 2008 R2 වෙනකන් අපි යවුවේ වෙනමම තැන. කියන්නේ IE පොලිසි එකේ වෙනමම තැනක් තිබුණා. ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් තැනක්. මට මතක නැහැ නම හරියට මොකක්ද කියලා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මේන්ටෙනන්ස් කියන එකේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මේන්ටෙනන්ස් කියන එක තමයි අපි අත්‍තරම මම හිතන්නේ ප්‍රොක්සි ටික යවුවේ අපිට කෙලින්ම දෙන්න පුළුවන් ප්‍රොක්සි ඇඩ්‍රස් එක මොකද්ද, පෝට් එක මොකද්ද, බයිපාස් ලිස්ට් එක මොකද්ද කියලා කෙලින්ම ස්ට්‍රේට් ෆෝවර්ඩ් දෙන්න පුළුවන්. හැබැයි මේක 2012 R2 වලින් දැන් චේන්ජ් කරලා ආවා. මොකද ඒක කළේ ඒගොල්ලෝ ඒක අයින් කළා. අයින් කළේ කෙලින්ම ඒකට හරියටම වර්ක් අරවුන්ඩ් එක ඒ කියන්නේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් උත්තරයක් දෙන්න නැතුව අයින් කළේ. ඒතකොට අපිට ආපු ලොකු ප්‍රශ්නයක් තමයි ඒක කොහොමද ඒක කන්ටිනියු කරන්නේ. හැබැයි මේක 2000 R2 වල තිබිලා මයිග්‍රේට් වෙච්ච එකක් නම් ඒ පොලිසි එක හැමම තිබුණා. බැරි වෙලා හරි ළමයි ඕගොල්ලෝ ඒ පොලිසි එක චේන්ජ් කළොත් එහෙම වෙච්ච තැන් තිබුණා. ඒ වගේ වෙච්ච තැන් තියෙන ඒ පොලිසි එක චේන්ජ් කරොත් එහෙම ආපහු පොලිසි එක ඇප්ලයි කරන මේ පොලිසි සෙටින් එක ඩිසිපියර් වෙලා යනවා. මොකද ඒක මේ පොලිසි එක අනිත් එක තමයි මේ IE පොලිසි එක ගොඩක් වෙලාවට ඒ අදාළ ඩොමේන් කන්ට්‍රෝල් එකේ IE version එකත් එක තමයි බයින්ඩ්ලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ මොකද කරේ 2012 R2 වලදී IE version එක change කළා. එතකොට ඒ version එකෙන් capability එකක් විදිහට අයින් කළා අර proxy bypass list එකට දාන තැන. එතකොට 2012 domain control එකේ ඒ IE policy එකේ ඒක හොයාගන්න තැන නැති වුණා. ඒකට ඒගොල්ලෝ දීපු තැන තමයි group policy preference වලින් තමයි ඊට පස්සේ ඒගොල්ලෝ ඒ policies ටික deploy කරන්නේ. මේ කියන්නේ proxy bypass list එක දාන්න option එකකුනේ. ඒක හැබැයි සෑහෙන්න කම්ප්ලෙක්ස් විදිහට කරන් දුනා. මොකද ඒක කලර් කෝඩ් එකකුත් එක රතු කොළ ඒ විදිහට ගිහිල්ලා ඒක ෆන්ක්ෂන්ස් කීස් වලින් enable disable කරලා කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු නා ටික කාලයක් යනකම් කට්ටියද මේක කොහොමද කරන්නේ කියලා preference වලින් ඒ IE policy එක change කරද්දී කලර් මේ functions keys වලින් enable disable කරන එක. ඊට පස්සේ අපි ඒ වගේ දේවල් කතා කරන ඇයි ඒක එහෙම වුනේ අපි එකට experience කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක කළා 2008 R2 ඉඳන් තිබිච්ච domain controller එක අපිට ඒක migrate කළොත් එහෙම update කළොත් වෙන 2012 ට අපිට මේ policy එක දාන්න තැනක් නැහැ. හැබැයි මේ policy එක දාන්න තැනක් නැති වුණාට policy එකේ already configure කරපු එක එහෙමම තියෙනවා. හැබැයි මේ policy එක අපි බැලලා හරි change කළොත් එක පාරක් හරි change කළොත් මේ policy එකෙන් ඒ කැලේ ගැලවිලා යනවා. ඊට පස්සේ හොයාගන්නත් නැහැ. ඒ වගේ වෙච්ච තැන තිබුණා. ඒ වගේ වෙලාවට කෙලින්ම ආයෙත් නැහැ applications එක මත depend හැම application එකම වැඩ නොකරපු කියලා තිබුණා. අනිත් එක තමයි අපි ඔයගලන්ට කියලා දෙනවා group policy එක මොනවද change කරන කලින් මොන වගේ දේවල්ද කරන්න ඕනේ. ඒකෝර especially group policy backup එකක් ගන්න ඕනේ. ඒකෝර ප්‍රශ්න නැහැ කෙලින්ම මොන හරි වෙච්ච එකම restore කරන්න පුළුවන්. ඒකෝර අපි group policy එකක් change අපි බලද්දි අපි ගොඩක් වෙලාවට අපි කරන දේ තමයි group policy එකේ setting එකක් බලද්දි අපි right click කරලා modify edit කියලා තමයි බලන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. මොකද edit ගිය ගමන්ම ඒකේ time stamp එක change වෙනවා. එතකොට මොන හරි ප්‍රශ්නයක් වෙලා group policy එක මොන හරි change එකක් ඉඳන් මොන හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඒක investigation එකක් ගියොත් එහෙම ඒක බලන ඒ වෙලාවට time stamp එක බලනවා modify වෙච්ච ඒකට access කරලා තියෙන admin බලනවා මොන හරි change එකක් කළේ නැතත් අර මනුස්සයා ඉවර. ඒකින්ද අපි කොහොමද setting එකක් බලද්දි edit ගිහිල්ලා බලන්න නැතුව කොහොමද බලන්නේ? ඒක අනිත් dash normal view එකෙන් අපි කොහොමද settings ටික expand කරලා බලන්නේ කොහොමද කියන එක ඇයි ඒක කරන්න ඕනේ? ඒකේ importance එක මොකක්ද කියලා අපි ඇත්තටම කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. මේ වගේ දේවල්. එතකොට මේ වගේ දේවල් වලින් අපි බලන්න ඕනේ ඇත්තටම බේරෙන්න බලන්න. මොකද අනවශ්‍ය දේවල් වලට ප්‍රශ්න වලට වැටෙන්න ඕනෙත් නැහැ. මොකද මම අර කිව්වාගේ මොන හරි අපි මේක ඒ වගේ දේවල් ඉන්වෙස්ටිගේට් වෙලා තියෙනවා. මොකද edit ගිය ගමන්ම කෙලින්ම time stamp වෙනස් වෙනවා. ඒකට modify කරපු date එකවත් අද date එක තියෙන්නේ. අපිට ඉන්වෙස්ටිගේෂන් එකක් හරි මොන හරි කරන්න ගියාම හොයාගන්න බෑ මේක කවද්ද අන්තිමේ පොලිසි එක ඇත්තටම චේන්ජ් වුනේ කියන එක. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම carefully handle කරන්න ඕන දේවල්. ඊට පස්සේ අපි ඔයගොල්ලොත් කතා කරනවා කොහොමද group policies අපි කොහොමද target කරන්නේ certain users ලාට නැත්නම් certain groups වගේකට. ඒ කොහොමද ඒගොල්ලන් විතර target කරන්නේ අපි policy එක ගෙලින්ම domain level එකෙන් දානවා. දාද්දි ඒක කොහොමද මුළු domain hierarchy එකටම apply වෙන්නේ නැතුව කොහොමද certain users ලා group එකට users group එකට නැත්නම් PC set එකකට නැත්නම් user කෙනෙකුට විතරක් apply වෙන්න හදන්නේ. ඒක කොහොමද අපි එහෙම වෙන්නේ කියලා අපි මේ ඔයගලන්ට ඕගොල්ලොත් කතා කරනවා. එතකොට අපි deny policies කොහොමද දාන්නේ? එතකොට ඒක කොහොමද precedence වෙන්නේ? ඒ වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ especially මම අර කිව්වා වගේ group policy preference level එක කතා කරන IE policies ටික අපි කොහොමද preference වලින් දාන්නේ? ඒවට දැන් ඇවිල්ලා තියෙනවා නම් මොනවද අලුත් workarounds මොනවද? ඒ වගේ දේවල් කතා කරන. ඊට අමතරව අපි කොහොමද Windows level එක harden කරන්න group policy දාන්න කියන එක. ඒ වගේ දේවල් අපි කතා කරනවා කොහොමද harden අපි time to time එනවා servers harden කරන්න ඕනේ කියලා. නේ? එතකොට අපි group policies වලින් එක harden කරන්නේ කොහොමද? ඒ කියන්නේ
ඊට අමතරව අපි Windows අනිත් level එකෙන් harden කරන්නේ කොහොමද? AD level එකෙන් harden කරන්නේ කොහොමද කියන එක අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඊට පස්සේ තව දෙයක් තමයි අපි දැන් දන්නවා group policy save වෙන තැන් තියෙනවානේ. අපි ගත්තොත් domain controller එකේ නැත්තම් අපි central store ගත්තොත් ඒකේ group policy save වෙන. හැබැයි අපි ගත්තොත් දැන් අපිට පෙන්වන්නේ group policy window එකේ ගත්තොත් group policy console එකේ group policies ටික අපිට දැන් තියෙන ටික පෙන්වන. හැබැයි අපි group policy delete කළොත් එහෙම ඒ delete කරපු එක අතරම ඒකට අදාළ හැදිච්ච reference එකත් එක්ක හැදිච්ච database නැත්තම් ඒකට හැදිච්ච folder එක එහෙමම ඒ back end එකේ තියෙනවා. අපි ඒ වගේ වෙලාවලදී කොහොමද මේ policies ටික අපි optimize කරන්නේ? ඒ කියන්නේ clean up tension එකක් දාගන්නේ කොහොමද? ඒ වගේ අනවශ්‍ය දේවල් අපි කොහොමද අයින් කරන්නේ කියලා group policy නැත්තම් delete කරද්දී බලන්න ඕන දේවල් මොනවද? ඒකේ best practices මොනවද කියලාත් අපි කතා කරනවා. ඊට පස්සේ group policy එක especially manage කරද්දී එතකොට ඒකෙදි බලන්න ඕන දේවල් මොනවද? ඒ වගේ දේවල් group policy backup කරන්න ඕන කොයි වගේ frequency එකකින්ද කොයි වගේ schedule එකකද backup කරන්න ඕනේ. ඊටම අමතරව අපි කොහොමද group policies වලින් ඇත්තටම clients ලාට මේක apply වුණාද නැද්ද කියලා බලන්න. users ලාගේ පැත්තෙන් කොහොමද policies apply වුනේ? PCs පැත්තෙන් කොහොමද apply වෙලා තියෙන්නේ? ඒකට අපි ඒක බලන්නේ client end එකෙන් බලන්නේ කොහොමද? AD එක පැත්තෙන් නැත්නම් domain controller එකෙන් බලන්නේ කොහොමද කියන එකත් අපි ඔයගොල්ලන්ට පෙන්නලා දෙනවා. එතකොට ඒක බලන්න ඕන විදියවල ඒ කියන්නේ මොන හරි error එකක් තියෙනවා නම් කොයි විදිහට ඒක පෙන්වන්නේ. RSOP එකක් users ලාගේ පැත්තේ run කළාම ඒක පෙන්වන errors මොනවද? ඒක error එකක් බලාගෙන ගිහිල්ලා කොහොමද ඒක අපි pinpoint කරගන්නේ කියන එක. ඒක apply වෙලා නැත්නම් මොනවද කරන්න ඕනේ කියන එක. ඒ වගේ දේවල් කරනවා. එතකොට ඊට අමතරව මට මේක ඉස්සෙල්ලා කියන්න වෙනවා අපි කොහොමද domain environment එකේ වැඩ කරද්දී network team එකත් එක්ක වැඩ කරන්න ඕනේ කියන එක. especially මේක තමයි තියෙන ලොකුම conflict එක තියෙන Microsoft team එකයි company එකක network team එක අතර තියෙන. ඕගොල්ලෝ මේක දැනටමත් experience කරලා ඇති. ගොඩක් වෙලාවට මේ දෙක අතර ගැටණයක් තියෙනවා වැඩ කරන්න ගියාම. සමහරට මේ දෙකම company එකක් වෙන්න පුළුවන්. සමහරට දෙකක් වෙන්න පුළුවන්. especially corporate environment නැත්නම් enterprise complex enterprise වල මේ දෙක. එතකොට ඔයගොල්ලෝ කොච්චර දන්නව ඇති කොච්චර අමාරුද network team එකෙන් වැඩක් කරගන්න කියන්නේ. එතකොට ඇයි මම මෙහෙම කියන්නේ අපිට AD වලට ඕන කරන network requirements තියෙනවා. එතකොට ඒකට ඕන කරන ports තියෙනවා. IP assignments තියෙනවා. especially මේ network ports. එතකොට ඔයගොල්ලෝ දන්නවා AD පැත්තේ use වෙන dynamic port range කියලා. එතකොට කවදාකවත් ඔයගොල්ලෝ දන්නවා කවුරුවක්වත් dynamic port range එකක් පිටින්ම network team එකෙන් allow කරන්නේ නැහැ. මොකද 5000 ඉඳන් අපි well known ports එක තියෙනවා. ඒ කියන්නේ 5000 වෙනකම් well known දැන් 1024 වෙනකම් අපි දන්නා well known ports එකක් තියෙනවා. ඊට පස්සේ එතන ඉඳන් 5000 වෙනකනුත් තියෙනවා. ඊට පස්සේ ආපහු 65000 ගණන වෙනකම්ම තියෙන ports. එතකොට AD එකේ ඔයගොල්ලෝ දන්නා RPC dynamic port range එකක් කියලා use කරනවා. එතකොට අපි කොහොමද මේ port range එක අපි manage කරගන්නේ කොහොමද? මේ ports ටික බලන්නේ කොහොමද? එතකොට ඒ ටික අපි කොහොමද අපිට ඕන කරන ports network team එකත් එක්ක කතා කරලා අපි කොහොමද ඒවා ටික open කරගන්නේ? එතකොට අපි දන්නවා දැන් අපිට සම්මාන හොඳම උදාහරණ තමයි අපිට මොකක් හරි port එකක් ඕනේ ඒක open වෙන්න ඕනේ. අපි බලනවා telnet කරන port එක වැඩ කරන්නේ නැහැ. අපි කිලින්ම ගිහිල්ලා කියන්නේ මොකද්ද? network team නේ. ඔයගොල්ලෝ port එක open කරන්නේ port එක වැඩ කරන්නේ. හැබැයි ඒක වැරදි. මොකද ඒක අපි යන්නේ අපි භාගයට යන්නේ 150යි අපි කරලා යන්නේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ port එකක් telnet එන්න නම් port එක open වෙලා තියෙන්න ඕනේ. port එක listen කරන්න ඕනේ. එතකොට listen කරන්න port එකට අදාළ service එක මේ පැත්තෙන් up වෙලා තියෙන්න ඕනේ. network team එක කිලිම කියන බීලා බලන්න service එක up වෙලාද කියලා. ඒ service එකක් up වෙලා නැති තාක්කල් port එකක් open වෙන්නේ නැහැ listen කරන්න දෙන්නේ නැහැ. ඒක අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද? අපේ පැත්තේ දේවල් ටික ඔක්කොම ඉවර කරගෙන යනවා network team එකේ යන්න ඕනේ අන්තිම විදියට. අපේ telnet කරන්න ඕනේ port core දාලා බලන්න ඕනේ. අපේ පැත්තේ කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒකේ දේවල් ටික Microsoft පැත්තෙන් කරලා make sure කරගෙන තමයි network team එකට ගෙනියන්න ඕනේ. මෙන්න look here. මෙන්න ඕගොල්ලන් මෙන්න මේ ports එක open වෙලා නැහැ. එතකොට අපිට ඒක open වෙලා නැත්නම් අපිට AD පැත්තෙන් වදින events එහෙමත් තියෙනවා. troubleshooting step වලදී ඒක එනවා. අපි ගත හොඳම උදාහරණය communications ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම මේ ගහන error එකක් තමයි endpoint mapper. නැත්නම් මට හරියට ඔළුවට එන්නේ එකක් තියෙනවා. කෙලින්ම error එකක් වදිනවා endpoint mapper එක විතරක් නෙමෙයි RPC not working හරි ඒ වගේ මොකක් හරි වදිනවා error එකක් කෙලින්ම RPC services not working RPC not working වගේ වගේ කෙනෙක් කෙලින්ම RPC කියන එක ආපු ගමන් කෙලින්ම ඒකේ meaning එක communication නැහැ කියන එක. ඒක ආයෙත් නෑ 100%ක් sure. ඒතර ඒ වගේ දේවල් ඔයගලන්ට කෙලින්ම
error එකක් දැක්ක ගමන් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ error එක දැක්ක ගමන් කියන්න පුළුවන් මෙතන මෙන්න මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඒක දැක්ක ගමන් ඕගොල්ලෝ එකපාරට ඒක උස්සගෙන දුවන්න හොඳ නැහැ network team එකට. මේ පැත්තේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. services ටික අප් වෙලාද, connectivity තියෙනවද? ඒ කියන්නේ port එක open වෙලා තියෙනත් අපේ network connectivity තියෙන්න බෑ. සමහරවිට අපි IP එකක් පිස්සුවක් කියලා වෙන්න පුළුවන්. cable එක ගලවගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් බලන්න ඕනේ. network card එක disable වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් බලන්න ඕනේ අපි අතෙන්ට යන්න කලින්. අපි එතකොට ඔයගොල්ලොත් එක්ක කතා කරන මේ වගේ දේවල් මොනවද කරන්න ඕනේ? මේක මේ environment එකේ practically ඔයගොල්ලන්ට වෙන දේවල්. එතකොට අපිත් මේවා experience කරලා දෙනවා. අපිත් මුල දවස්වල අපිත් ඕක කරලාම තියෙනවා. ටක් ගාලා දුවනවා මේ නිකන් අර තගකුත් දාගෙන යන්නේ. වැඩක් නැහැ නේ කියලා මෙහෙම කියලා. එතකොට ගිහිල්ලා ආපහු අනිත් පැත්ත අකුලගෙන එන්න වෙලාවල් තියෙනවා. මොකද අපි හරියට අපේ homework එක කරලා නැති හින්දා. එතකොට especially carefully handle කරන්න ඕනේ network කට්ටියත් එක්ක වැඩ කරලා. ඒ කියන්නේ මම කියන්නේ ඒක එකක් හින්දා නෑ. හැබැයි ඒක අපිටත් හොඳයි. අපි දැනගන්න ඕනේ AD විතරක් කළාට මදි. එතකොට ADත් එක්ක අපිට ඊළඟට ඒකත් එක්ක bind වෙලා යන දේවල් network. ඊට පස්සේ applications කොහොමද තියෙන්නේ? application එකේ behavior මොකද්ද? එතකොට මම අර කිව්වා ඉස්සෙල්ලා AD ගැන කතා කරද්දී අපිට business application තියෙන. එතකොට ඒවා කොහොමද AD එකත් එක්ක integrate වෙන්නේ? LDAP වලින්ද නැත්නම් ඒ කියන්නේ LDAP වලින්ද නැත්නම් 389 port එක හරහාද? එතකොට එහෙම LDAP bind එකක් විදිහට එනවා නම් අපි දෙන්න ඕන ඒගොල්ලෝ ගොඩක් කරලා අපේ application කාට ඉන්නවා. ඔයගොල්ලන්ගේ DN path එක නැත්නම් LDAP path එක දෙන්න කියලා. ඒත් අපි දැනගන්න ඕනේ ඒකෝල ඉල්ලන්නේ මොකද්ද කියලා. LDAP path එක කියන්නේ මොකද්ද? ඒක ඒක දෙන්න ඕනේ අපි දැනගන්න ඕනේ ඉල්ලපු පළියට දෙන්න හොඳ නැහැ. ඒගොල්ලන් අහන ඕගලන්ට ඕන කරන ඩොමේන් ලෙවල් එකට LDAP එක ගහන්න නැත්නම් group එකකට නැත්නම් OU එකකට. අපි ගත්තොත් ඒගොල්ලන්ට OU එකට ඕන නම් අපි ඩොමේන් එකට දීලා වැඩක් නැහැ. මොකද එහෙම දුන්න ගමන් ඒගොල්ලන්ට රීඩ් කරන්න පුළුවන් මුළු ඩොමේන් එකම. ඒකට අපි OU එකක් විතරක් දුන්නාම ඒගොල්ලන්ට ඒ ඕන කරන විදිහේ විතරයි රීඩ් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි කොහොමද කරන්නේ? ඒකට ඇප්ලිකේෂන් වෙන්ඩර්ස් ලාත් එක්ක ගොඩක් වෙලාවට මම දන්නවා ඇප්ලිකේෂන් වෙන්ඩර්ස් ලාට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ AD පැත්ත ඒගොල්ලෝ කෙලින් ඉල්ලන්නේ මට මෙන්න මේ පාත් එක දෙන්න කියලා විතරයි ඉල්ලන්නේ. එතනින් එහාට ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද අපිට කියන්න ඕනේ කියලා. අපි දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකද්ද කියන එක. එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් ගිහිල්ලා. එතකොට අපි කොහොමද ඒතර API එක කොහොමද අපි දෙන්න ඕනේ? එතකොට මේක REST API වෙන්න පුළුවන්, LDAP වෙන්න පුළුවන්, ඊට පස්සේ schema වෙන්න පුළුවන්, ATC වෙන්න පුළුවන්. ඒ වගේ අපි කොහොමද ඩිසයිඩ් කරන්නේ? ගොඩක් වෙලාවට LDAP තමයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා firewall එහෙම internet allow deny කරන්න නම් කොහොමද firewall AD එකත් එක්ක integrate කරගන්නේ. එතකොට ඒ ගොඩක් වෙලාවට LDAP method එක use කරනවා. ඒතර ඒ වගේ වෙලාවටදී අපිට ඒගොල්ලෝ ඉල්ලන requirement වෙනස්. සමහරලාට ඒක LDAP bind එකට LDAP path එක විතරක් දීලා මදි. සමහර application නැත්නම් appliance ඒගොල්ලෝ ඉල්ලන user account එකක් ඉල්ලනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා service account එක. ඒතර ඒකට AD එක AD එක read කරද්දී එයාට දෙන්න ඕන permissions මොනවද? මොනවා වගේ level එකකින් දෙන්න ඕනද? එතකොට ඊට අමතරව සමහර කට්ටිය ඉල්ලනවා domain admin privilege දාලා ඉල්ලනවා. මොලීසියට. මේක ගොඩක් application vendors ලා කරන දෙයක්. ඒගොල්ලන්ගේ application එක domain එකේ deploy කරන්න ඕන වුණාම ඒගොල්ලෝ කරන්නේ කෙලින්ම domain admin දාලා ඉල්ලනවා. ඒතකොට සමහරට ඇත්තටම domain admin privilege ඕනේ නැහැ. ඒක ලේසියට කරන දෙයක්. ඒක අපි දැනගන්න ඕනේ ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඇත්තටම domain admin privilege ඕනේද කියන්නේ. ඒතකොට ඒක කතා කරලා අපි දැනගන්න ඕන දේවල් තියෙනවා මොනවද කියලා. එතකොට අනිත් දේ තමයි domain admin දුන්නත් මේ අපි ඒක සමහර application තියෙනවා admin privilege ඕනේ ඇත්තටම මේ application install කරන වෙලාවට. අපි ඒක දුන්නා පස්සේ අපි කොහොමද ගලවන්නේ? server 2019 වලදී අලුතෙන් ඇවිල්ලා තියෙන feature එකක් තියෙනවා අපිට group එක expire වෙන්න දෙන්න පුළුවන්. එතකොට අපිට මේ ප්‍රශ්නෙන් මිදෙන්න පුළුවන් අපිට ඒක අමතක වුණා. මොකද අපි දැකලා තියෙන එකක් තමයි අපි ඕනම environment එකකට ගියොත් එහෙම domain admin group එක නැත්නම් enterprise admin group එක ගත්තොත් එහෙම බොහොම කලාතුරකින් තමයි ඒක එක්කෙනෙක් හරි දෙන්නෙක් විතරක් ඉන්නේ. ගොඩක් වෙලාවට 10 15 ඉන්න වෙලාවල් තියෙනවා. ඔඩිට් එකෙන් අහම ඕවක් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට උත්තර දෙන්න දෙන්නේ කාටද? AD එක බලන එක්කෙනාට. මොකද අපි පෙලක් කරලා මේක දෙනවා මැනේජර් කෙනෙක් ඉන්නවනම් එයාටත් දෙනවා domain admin. කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරගන්න. ඒ කියන්නේ අපි ගම ප්‍රශ්න දාන මිනිස්සෙක් ඉන්නවා ලොකු එක්කෙනෙක් ඉන්නවනම් අපි ලේසියෙන් වැඩ තමයි domain admin දීලා දානවා. එතකොට එයාගේ ප්‍රශ්න ඉවරයි. හැබැයි මොන හරි වෙච්ච වෙලාවකට එයාම තමයි ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ මේක මොකද උනේ කියලා. හින්දා කොහොමද මේ වගේ admin privileges manage කරගන්නේ කියන එක අපි ඔයගලන්ට කියලා දෙනවා. ඒකෙදි එක part එකක් විතර තමයි මම ඉස්සෙල්ලා slide එකේ කිව්ව විදිහට අපි කොහොමද delegations වලින් මේ වගේ දේවල් manage කරන්න කියන එක. right. එතකොට ඊළඟට එනකොට මේ ADMX templates and their usage නැත්තම් මේ දෙක කොහොමත් යන්නේ මේ group policy central store එකත් එක්ක. එතකොට අපි ඔයගලන්ට කළා පෙන්නන group policy central store එකක් create කරන්න කොහොමද කියන එක.
එතකොට group policy center store එකක් තිබුණොත් තමයි අපිට මේ ADMX කියන template එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට උදාහරණ තමයි අපි ගත්තොත් අපි ගාව තියෙන 2012 R2 domain control එකක් නම් domain එකක් නම් අපිට Windows 10 manage කරන්න බෑ ඒකෙන්. ඇයි ඒ? Windows 10 වලට කලින් තමයි 2012 ආවේ. එතකොට 2012 R2 domain control එකේ කිසිම information එකක් නැහැ group policy වලට අදාළව Windows 10 manage කරන්න. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? group policies වලට එවනවා ඒ Microsoft එකෙන් ADMS templates එවනවා ඒ අලුතෙන් එන දේවල් වලට. ඒ කියන්නේ domain එක පල්ලෙහාන තියෙන අපිට පුළුවන් ADMS templates ටික අරගන්න Windows 10 වල අදාළව. නැත්නම් Windows නැත්නම් Office 16 වල අදාළව Office manage කරනවා. ඒ ටික අපිට පුළුවන් install කරන්න Windows 2012 වලට domain control එක. එතකොට ඒක නිකන් අපිට දාන්න බෑ. ඒක දාන්න නම් අපිට central store කියන එකක් තියෙනවා. ඒකට group policy එකේ central store එක හැමතිස්සෙම sys folder එක ඇතුළේ තමයි හැදෙන්නේ. නැත්නම් individual domain controllers වල share folder එකක් විතර තමයි මේ group policy set එක තියෙන්නේ. හැමදාම replication එක දෙන්නේ මේ ටික එකකට sync කරගන්න එක. හැබැයි central store එකක් තියෙනවා නම් ඒක කිලිම central share එකේ තමයි තියෙන්නේ. sys folder එකේ තමයි තියෙන්නේ. එතකොට අපි කොහොමද sys folder එකට ඒක safely ගෙන්න ගන්නේ? මේක මට වෙච්ච දෙයක් මේක 2012 මගේ මට වුණා එක මම අර කිව්වාගේ එක බැංකුවක මේක මම පොඩි චේන්ජ් එකක් කරන්න ගිහලා මම සෙන්ට්‍රල් එක හරියට හැදුවේ නැහැ. මම නිකන් කොපි පේස්ට් කරලා අන්තිමට මේක වෙන තැනකට කොපි වෙලා මුළු පැය භාගයක් විතර වගේ කාටවත් වැඩ කරන්න බැරුව තිබුණා. මොකද ඒ කරපු චේන්ජ් එකකින් හින්දා. රිවර්ට් කරන එකම මොකද ඔයගොල්ලෝ දන්නවා group policy එකක් අපි මොනවා group policy සම්බන්ධයක් කළොත් එහෙම අපි user පැත්තේ change එකක් කළොත් එහෙම ඒක user log off and login එකකින් තමයි group policy එක apply වෙන්නේ. නැත්නම් සමහර policy තියෙන දෙන්නෙන් දෙය apply වෙනවා තියෙනවා. අපි computer එක configuration එක කළොත් ඒක computer එක restart වෙන්න ඕන. හැබැයි ඒකලත් සමහර දේවල් තියෙනවා 3-4 පාර මේක restart කරන්න ඕනේ නැත්නම් apply කරන්න ඕනේ forcefully. group policy එක ලේසි නෑ මොන හරි දෙයක් අපි change එකක් කළොත් apply වෙනවා. හැබැයි change එක revert back කරන්න ගියාම ඔයගොල්ලෝ පැට් එකට දානවා. ඒක ඒ විදිහට වෙන්නේ නැහැ අපි හිතන විදිහට. සමහර පාර්ට් එකක් වෙනවා පාර්ට් එකක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අපි මොනවද කරන්න ඕනේ කියන එක අපි ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකෙන් අපි කියලා දෙන්නම්. මෙන්න මේ දේවල් තින්ද තමයි මේක වෙන්නේ. එතකොට අනිත් එක තමයි මේ group policy apply වෙන දේවල් especially Windows update කියන එක critical. මේක Windows update අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ group policy හරියට apply වෙන්න නම්. ඒ වගේ දේවල් අපි මොනවද බලන්න ඕනේ කියන එකත් අපි ඔයගොල්ලන්ට මේ class එකේදී throughout class එකේ අනිවාර්යයෙන්ම කියලා දෙනවා. මොන වගේ දේවල්ද especially group policy configuration එකට ආවහම දේවල් apply වෙනවා. මේක හරියට policy එකක් apply කරද්දී මොන වගේ දේවල්ද බලන්න ඕනේ. මොන හරියට මේක successful apply වෙන්න නම් මොන වගේ දේවල්ද in place තියෙන්න ඕනේ කියන එක. එතකොට මම අර කිව්වා වගේ ADMS template එකක් දැම්මම මේක කොහොමද අපි ඒක behavior එක කොහොමද තියෙන්නේ? ඒක අපි කොහොමද different products වල අපි ADMS එක කොහොමද identify කරන්නේ? ඒක language file එක අපි කොහොමද දාන්න ඕනේ? ඒ වගේ දේවල් අපි අතට ඔයගලන්ට කරලා පෙන්නනවා. මේක මෙහෙමයි වෙන්නේ කියන එක. එතකොට ඔයගලන්ට කාලයක් කියන්නේ server 2019 හරි 16 වල දැම්ම අප්ඩේට් වෙන්නේ නැත්තම් Windows 10 PCs නැත්තම් ඒ අලුතෙන් ආපු technologies manage කරන්න ඕන නම් පරණ domain එකකින් ඔයගලන්ට පුළුවන් central store එක හදලා ADMS templates ටික දාලා කරගෙන යන්න. right? එතකොට ඒකේ mean වෙන්නේ නැහැ domain එක උඩට ගිහිලා එහෙම වෙලායි කියලා. හැබැයි ඔයගොල්ලෝ temporary solution එකක් තමයි එතෙන්දිත් අරගෙන තියෙන්නේ. ඒ අලුතෙන් ආපු features ටිකට cater කරන්න. right? එතකොට ගොඩක් දේවල් දැන් මට ඇත්තටම මෙතෙන්දී දැන් මෙසේජ් දෙවලුත් ඇති ගොඩක් දේවල් තියෙන කතා කරන්න. මට දැන් මම එක දැන් මම AD ගැන මුලින් කතා කරලා දැන් මේ ලෙවල් එකේදී තාපෝ අනිත් පැත්තට ගිහලා කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා. ගලාගෙන එන ඔළුවට ඔයගොල්ලෝ අර කරන පැය 4 හරි මේ දවස් 4 හරි පුළුවන් තරම් මැක්සිමම් ගන්න. ඕගොල්ලන්ගේ environment එකේ තියෙන ප්‍රශ්න ටික ඇත්තටම ලියාගෙන තියාගන්න ක්ලාස් එකකදී. ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන ටික. එතකොට අපිත් එක්කලා ෂෙයා කරන්න. ඔයගොල්ලෝගේ මොන හරි දෙයක් ඔයගොල්ලෝ එක මිටිගේට් කරන එක කොහොමද කළේ? ඒකත් ෂෙයා කරන අනිත් කට්ටියත් එක්ක. සමහරවිට ඒකම පේන් පොයින්ට් එකක් වෙන්න පුළුවන් තව කාට හරි. එතකොට අපිට එක්කම එකතු වෙලා මේක හැමෝගෙම knowledge එක experience එක ෂෙයා කරගෙන අපිට මේ ක්ලාස් එක හොඳට කරගෙන යන්න පුළුවන්. ඉස්සරහට ඒ විදිහට කළොත් එතකොට මම හිතනවා මම කියූප් එකෙන් ඔයගොල්ලන් අයිඩියා එකක් එන්නද අපි ක්ලාස් එකේදී මොනවද කරන්න යන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට කරන්නේ ගොඩක් practically අපිට වෙච්ච use cases එක තමයි අපි ඔයගොල්ලන් ෂෙයා කරගෙන යන්නේ. අපි නිකන් just නිකන් desktop lockdown එකක් මොනවාක්වත් එහෙම කියලා එහෙම හදන්නේ. අපි මම බිලක් වල ඔයගොල්ලන්ට scenario එකක් දෙන්න පුළුවන් මේ practical එකක් විතර මෙන්න මේ scenario එක බලලා ඔයගොල්ලෝ හිතලා හදන්න කියලා මේ policy එක. මොකද සමහර දේවල් එහෙම වෙනවා. මොකද
මේක ඔයගොල්ලෝ හදාද්දී group policy එකක් configure group policy වල settings කරන සෑහෙන ප්‍රමාණයක්. අතට ඒ settings සමහර ඔයගොල්ලෝ මේක කරද්දී ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙනකොට මොනවා හරි ප්‍රශ්නයක් ඇච්ච එක මේක මෙන්න මෙතනින් තමයි යන්න ඕනේ කියලා. කෙලිම configuration ගියා ඊට පස්සේ security ගියා මෙහෙම explain කරගෙන මෙහෙම යන්න කියලා over the phone කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හොඳටම මේක expertise එක තියෙනවා. හරි. එතකොට ඒ level එකට යන්න ඕනේ ඔයගොල්ලෝ AD පැත්තේ මේක master කරනවා නම්. හරි. එතකොට ඒ level එකට කොහොමද ගේන්නේ කියලා අපි බලමු. කරද්දී මොකද ඊට පස්සේ අපි introduction එක කියන්නේ මේ අපි කතා කරන්න පුළුවන් කොහොමද Azure AD එක මොකද්ද කියන්නේ. Azure AD එකේ මොන වගේ දේවල් තියෙන්නේ. නැත්නම් දැන් ඇවිල්ලා තියෙන Azure පැත්තේ තියෙනවා මේ domain service එක මේ විදිහටම Azure පැත්තට දැන් ඇවිල්ලා තියෙනවා. Azure domain service කියලා කියන්නේ. ඒතර ඒකෙදි කොහොමද මොනවද වෙනස්කම් තියෙන කියලා අපි කතා කරමු ක්ලාස් එක අන්තිම දවස්වල. අපි ફોකස් කරලා කරගෙන යමු මේ ඉන්ඩස්ට්‍රි එකේදී මොකටද AD එක නැත්නම් domain වල තියෙන complexity මොනවද මොන වගේ දේවල්ද කරන්න ඕනේ. ඊට පස්සේ මට තව දෙයක් අමතක වුණා. අපි කොහොමද මට එක දෙයක් අමතක වුණා. අපි කොහොමද trust හදන්නේ different force එක different companies එක. trust එක හරහා කොහොමද අපි දේවල් change කරන්නේ trust එක කොයි පැත්තටද වැඩ කරන්නේ. මේ වගේ දේවල් වෙන්න පුළුවන් භයානක දේවල් මොනවද? එතකොට two different business entities අතර trust එකක් ගහද්දී අපි careful වෙන්න ඕනේ දේවල් මොනවද? especially confidentiality තියෙනවා. ඒ වගේ දේවල් අපි කොහොමද මේ වගේ දේවල් manage කරගන්නේ කියන එක අපි බලමු මේ ක්ලාස් එක කරද්දී. මම හිතනවා මෙතනින් අපිට තිබිච්ච මේ ටික ඉවරයි. ගායන්ස් මොන හරි තියෙනවා සර්ටත් ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් දේවල් මම හිතන්නේ කතා කළා. තව මගේ මිස් වෙච්ච මොන හරි තියෙනවනම් right ඊළඟට මේ මම අහනවාද right ඉතින් මම හිතන්නේ ඔයාලට ලොකු අයිඩියා එකක් නැති මොකද්ද අපි මේ කෝස් එකකින් කරන්න යන්නේ සහ අපි මොන වගේ තැනකටද ඔයගොල්ලෝ ගෙනියන්නේ කියලා. ඉතින් මම හිතන්නේ top to bottom explain කරා මේකේ තියෙන හැම දෙයක් ගැනම. ඉතින් මේ ගැන තමයි අතන අපි ක්ලාස් එකේදී කතා කරන්නේ. මොකද හේතුව අපි මේ වගේ දෙයක් අර රික්වෙස්ට් එක ආවට පස්සේ මේක කරන්න හේතුවක් නේ. ඇත්තටම මේක ලොකු නීඩ් එකක්. හේතුව තමයි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට යම් තැනකදී හිර වෙනවා. ඒක අපි හරි විදිහට කරන්න ගියාම පොලිසි එකක් ඇප්ලයි කරන එක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඒකේ තියෙන ඉන්ඩස්ට්‍රියල් එන්නවා මේ කියන්නේ එන්ටර්ප්‍රයිස් පැත්තේ වගේ ෆයිනෑන්ෂියල් and බැංකින් පැත්තට කරනකොට කොච්චරක් දුරට රෙඩි වෙන්න ඕනද කියන එක තමයි අපි මේ කෝස් එකේ සම්පූර්ණයෙන්ම දවස් 4ක් කරන්නේ. ඉතින් අද ඉන්ටරැක්ෂන් එකක් විදිහට අපි ජෙනරල් කතා කරේ. අපේ එජ්ජස් නොලෙජ් එක අපි ෂෙයා කරගත්තේ මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. ඉතින් මේ කෝස් එකේ සම්බන්ධ වෙන විදිය සහ ඒ අදාළ දේවල් ඔක්කොම ශාමස ඔයගලන්ට එක්ස්ප්ලেইন කරයි. ඉතින් ඒ වගේම ඔයගලන්ගේ මොන හරි ක්වෙරිස් තියෙනවා නම් නේදලා. ඉතින් මොන හරි ක්වෙරිස් තියෙනවා සහ මේ දේවල් ඔයගොල්ලෝ next week එනකොට note down කරගෙන ඉඳලා සෑගේ වගේ. එතකොට අපිට පුළුවන් in the single day නැතත් ඔයගොල්ලෝ දන්නවා ටෙක්නිකල් කරන කට්ටිය අර බින්දින 100 එකකින් ගත්ත බින්දින 100ම එකින් 100ට කියන්න පුළුවන් කට්ටිය නෙවෙයි. හැබැයි ඒකට solution එකක් immediately හොයලා දෙන්න පුළුවන් senior solution architect දුන්න හොඳව. ඉතින් ඒ අනුව අපිට මොන හරි දෙයක් හොයලා දැම්මොත් අපිට immediately ඒකට solution එකක් මොකද්ද අපි කොහොමද ඒක කරන්නේ කියන එක අපි හොයලා දෙන්න. ඉතින් class එක next week එකේ 6 ඉඳන් 9 වෙනකම් කරන්නේ. 9 ඉඳන් 10 වෙනකම් පැයක time break එකක් තියෙන අපි question discuss කරන්න. ඒ වගේම ඔයගලන්ට අපි first day එකේම lab එක හදින්නට කියලා දෙනවා මොනවා වගේ lab එකක්ද මොනවා වගේ lab environment එකක්ද අපි කරන්නේ කියලා. ඒ lab environment එකේදී අපි ගොඩක් වෙලාට ඊළඟ අපි කිව්වේ domain controllers ඔක්කොම 6ක් නේද? domain controllers 6ක් කොහොමද දෙක site and services හරහා communicate කරන්නේ? ඒවලට කොහොමද time slab ඒ ටික ඔක්කොම කරන්නේ? ඉතින් ඒ domain 6 servers වර්ග තුනකින් 2008 R2 2012 R2 and 2016 19 ඒ ටික කොහොමද අපි one to one migration එකක් කරන්නේ සහ direct migration එකක් ඒ කියන දේවල් පවා අපි කතා කරන ගමන් තමයි මේ class එක ඉතින් අපි continue කරන්නේ. ඉතින් මම එහෙනම් session එකේ අවසානයේ ඊළඟට බොහොමත් විශේෂයෙන් කියපු දේවල් explanation එක සගේ knowledge share කරතර එහෙනම් චාමර් සර් අපි ළමයින්ට අපි explain කරමු මොනවද අපි තියෙන කොහොමද join වෙන සහ ඒ දේවල් ටික කියලා සර්. ඔයගොල්ලෝ සර් ස්තුතියි ගායස දිලා සර්. අපි ඔයගොල්ලන්ට කාලය දීලා තියෙනවා ලබන සෙන්සුරාදා හවස 3 වෙනකම් ඔයගොල්ලන්ගේ payment එක කරන්න. ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් කියලා දන්නවා ඇති ඔයගොල්ලන් දැන් group එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ගේ පළවෙනි payment එක අපේ තියෙන People's Bank එකේ බොඩලස්කෝ branch එකට ගෙවලා payment එක කරලා ඔයගොල්ලෝ අපේ 8107 number එකට WhatsApp කරන්න ඕනේ ලබන සෙන්සුරාදා 3 ඉස්සෙල්ලා. එතන අපි ඔයගොල්ලන්ට තවත් link එකක් එවනවා. ඒ link එකෙන් තමයි ඔයගොල්ලෝ ඊළඟ තවත් group එකකට
සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි එතන ඉඳන් ඔයගලන්ට මේ paid group එකක් හදලා තියෙනවා. ඒකට තමයි ඔයගලන් link එක එවන්නේ. එහෙම වුණත් දරුවෝ ඔයගොල්ලෝ මේක අපි මේ වීඩියෝ එකත් ඔයගලන් group එකට දානවා. ඉතින් ඔයගලන්ගේ යාළුවන්ට කියන්න සමහරක් විට මේ ගොඩක් කටට අදහසක් නැතුව ඇති මේ අපි මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක දැන් වලට පැහැදිලි කිරීමක් ලිලාන්සර් ගායන්සර් කරා. මෙවනම් ඔයගලන්ට පුළුවන් තව යාළුවෝ ඉන්නවා නම් මේකට සම්බන්ධ කරන්න. එන ලබන සතියේ සින්සුරාදා හරියටම 6ට වෙමු. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට මට කෝල් එකක් දීලා ඒ සම්බන්ධයෙන් අහන්න පුළුවන්. එහෙනම් බොහොමත් මේ ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එන ලබන සතියේ අපි හම්බෙමු. එන ඔයගලන්ට සුබ දවසක්. ආයුබෝවන්.